ඉන්දිවා ඊයේ රෙකෝඩින් එක දාන්න ඊයේ පොඩ්ඩක් මට මේ කාර්ය බහුල වුණා පොඩ්ඩක් මම අද දාන්නම් වීඩියෝ එක. අද මේ පන්ති ඉවරෙච්ච එක මම දාන්න. එතකොට මේ අපි බලමු මේ කොහොමද මේ සංසේචනය කියන එක සිද්ධ වෙන්නේ කියලා. බලන්න අපි ඌනන විභාජනය කියන එක ගැන කතා කරේ මෙහෙමයි. ඌනන විභාජනය කියන්නේ මේ අර වර්ණ දේහ සංඛ්‍යාව අඩක් බවට පත් කර ගනිමින් සිදුවෙන විභාජනය. ඒතර අපි බලමු මෙන්න මේ වගේ එකක් මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛලය. හිතන්න ඔය ශුක්‍රාණුවක් හැදෙනවා. ශුක්‍රාණුවක් හැදෙන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ඌනන විභාජනය. ඩිම්බයක් හැදෙන අවස්ථාවේ සිද්ධ වෙන්නේ ඌනන විභාජනය. ඒ කියන්නේ ජන්මාණු හැදෙද්දී ඌනන විභාජනය තමයි සිද්ධ වෙන්නේ. ඒතර මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛලය. ඊළඟ ශුක්‍රාණු මාතෘ සෛලයේ විභාජනය වෙන්නේ ඉස්සෙල්ලා සෛලයේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණයක් කරගන්න. ඒ කියන්නේ සෛලයේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණයක් කරගන්න. ඒතර මේ සෛල වලට අපි කිව්වා 2n සෛල. ඒ කියන්නේ වර්ණ දේහ යුගල් වශයෙන් තියෙන සෛල. ඊට පස්සේ මේ සෛලයේ ඌනන විභාජනයට ලක් වෙලා n කියලා සෛල දෙකක් හදනවා. ඒ කියන්නේ ඒක ගුණ සෛල දෙකක් හදනවා. එතකොට මෙන්න මේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාව දෙකට බෙදිලා මෙන්න මේ සෛල දෙක හදනවා n. ඊට පස්සේ මේ සෛල ආපහු දෙකට බෙදිලා අලුත් සෛල දෙකක් හදනවා. හරි. එතකොට මේවත් nම තමයි. මේකට අපි කියනවා ඒක ගුණ සෛල කියලා. ඒක ගුණ කියලා සෛල කියලා තමයි කියන්නේ. එතකොට මේ ශුක්‍රාණු මාතෘ සෛලය විශාල වෙලා එයාගේ වර්ණ දේහ සංඛ්‍යාව දෙගුණයක් කරගන්නවා. ඊට පස්සේ වර්ණ දේහ සංඛ්‍යාව දෙකට බෙදිලා මෙන්න මේ වගේ සෛල දෙකක් හදනවා. හදලා ඊට පස්සේ ඒකත් විභාජනය වෙලා අලුත් සෛල හතරක් නිර්මාණය වෙනවා. එතකොට මේ තියෙන්නේ ශුක්‍රාණු සෛල. හරි. එතකොට ඩිම්බයක් හැදෙන්නෙත් ওই විදිහටම තමයි. ඩිම්බ නිර්මාණය වෙන්නෙත් ওই විදිහටම තමයි. එතකොට මේක මේ තමයි ඌනනය කියලා කියන්නේ. ඊට පස්සේ මේ ඌනනයෙන් තමයි මේ සෛලයක් නිර්මාණය වෙන්නේ අර ජන්මාණු සෛල කියන ඒවා. කියන්නේ ශුක්‍රාණු ඩිම්බ ශාකවල නම් ඩිම්බ සහ පරාග. ඔය කියන දේවල් නිෂ්පාදනය වෙන්නේ මේ ඌනන විභාජනය. ඊට පස්සේ ඌනන විභාජනයෙන් පස්සේ මෙන්න මේ ශුක්‍රාණු වලට ඊළඟට සිද්ධ වෙන දේ තමයි මේ ශුක්‍රාණුවක් සහ පියාගෙන් එන ශුක්‍රාණුවක් සහ මවගෙන් එන ඩිම්බයක් එකතු වෙලා යුක්තාණුව කියන එක හදනවා. මේ ක්‍රියාවලියට අපි කියනවා සංසේචනය කියලා. මේ තියෙන්නේ යුක්තාණු. හරි යුක්තාණු. එතන මේ තියෙන ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වෙලා යුක්තාණුවක් හැදෙන ක්‍රියාවලිය මේකට අපි කියනවා සංසේචන. හරි. එතකොට මෙන්න මෙහෙම තමයි අපිට අර අපේ પરම්පරාවෙන් එන තොරතුරු හොඳ තොරතුරු නරක තොරතුරු ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන හොඳ ලක්ෂණ නරක ලක්ෂණ මේ හැම එකක්ම මේ ඉදිරි પરම්පරාවලට යන්නේ මෙහෙම. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සියලුම තොරතුරු මෙන්න මේ ශුක්‍රාණු මාතෘ සෛලයේ ගබඩා වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක බෙදලා ගියන් පස්සේ අපේ ලක්ෂණ වලින් සමහර ලක්ෂණ මෙන්න මේ ශුක්‍රාණු වලට එනවා. හරි. දැන් හිතන්නකො මෙහෙම එක අපි සමේ වර්ණය ගත්තොත් සුදු එක්කෙනෙක්. හරි සමේ වර්ණය සුදු එක්කෙනෙක්. අනේ සුදු කියන ලක්ෂණයට අදාළ ඥානය මෙන්න මේ සෛල හතරෙන් එක තියෙනවා. මේ සෛල හතරෙන් එක තියෙනවා. මොකද මේ සෛලයේ බෙදිලා ගිහිල්ලානේ තියෙන්නේ. එතකොට මේ සෛල හතරෙන් කෝකට හරි එක ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ සෛලය ආවොත් මෙතෙන්ට ඒ ශුක්‍රාණු සෛලයෙන් ඩිම්බයක් මෝචනය වුණොත් හැදෙන යුක්තාණුවටත් ඒ සුදු කියන වර්ණය ගමන් කරනවා. සුදු කියන පණිවිඩය ගමන් කරනවා. ඊට පස්සේ අර මේ යුක්තාණුව බෙදිලා ඒ හැදෙන අලුත් ජීවියා කියන්නේ දරුවා. ඒ දරුවාටත් සුදු කියන වර්ණය එනවා. ඒතර ඔහොම තමයි අපේ પરම්පරාවේ ලක්ෂණ ඉදිරි પરම්පරාවලට යන්නේ. හරි. එතකොට මේ ඒකට වැදගත් වෙනවා ගොඩක් මෙන්න මේ ඌනන විභාජනය කියන්නේ. එතකොට දැන් අර තාත්තගෙන් ලක්ෂණ යම් ප්‍රමාණයක් එනවා. පියාගෙන් ලක්ෂණ යම් ප්‍රමාණයක් එනවා. මවගෙන් ලක්ෂණ යම් ප්‍රමාණයක් එනවා. ඒතර ওই ලක්ෂණ දෙකම එකතු වෙලා තමයි දරුවෙක් හැදෙන්නේ. ඒතර දරුවට අම්මගේ ලක්ෂණයි තාත්තගේ ලක්ෂණයි දෙකම තියෙනවා. හරිද? දැන් අර කොහේ හරි ගියන් පස්සේ අම්මා වගේමයි කියලා කිව්වට 100%ක් අම්මා වගේ නෙමෙයි අනිවාර්යෙන් තාත්තගේ ලක්ෂණات ටිකක් තියෙනවා. මොකද එහෙම කියලා කියලානේ අම්මා වගේමයි තාත්තා වගේමයි. එහෙම කියලා කියනවා. තාත්තගේ ලක්ෂණ පොඩ්ඩක්වත් නැහැ. අම්මගේ ලක්ෂණ පොඩ්ඩක්වත් නැහැ. එහෙම කියලා කියනවා. ඒ උනාට අනිවාර්යෙන් දෙන්නගේම ලක්ෂණ 150 දරුවට එනවා. හරිද?
එතකොට අර පිටට පේන ලක්ෂණ තමයි ගොඩක් අය කියන්නේ. එතකොට මෙන්න මේ වගේ මේ අර පරම්පරාවෙන් පරම්පරාවට අපේ ලක්ෂණ ඉදිරියට ගමන් කරන්න මෙන්න මේ ඌරණ විභාජනය වැදගත්. එතකොට ඔන්න ඔය කොටස් දෙකේදී ඔය දැන් පාඩම් 4කදී විතර අපි මේ ප්‍රවේණීට අදාළ දේවල් කතා කරලා තියෙනවා. හරිද? පාඩම් 4කදී විතර කතා කරලා තියෙන්නේ මේ අපි DNA ගැන කතා කරනකොට ප්‍රවේණීය ගැන කතා කරනවා. ඊට පස්සේ සෛලේ න්‍යෂ්ටිය ගැන කතා කරනකොට ප්‍රවේණීය ගැන කතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ ඌරණ විභාජනය ගැන කතා කරනකොට ප්‍රවේණීය ගැන කතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රජනනය ගැන කතා කරනකොට ප්‍රවේණීය ගැන යම් ප්‍රමාණයක් අපිට දැනුම වෙනවා. හරිද? ඒතර එන්නේ විදිහට ප්‍රවේණීය ගැන එක එක අවස්ථාවලදී අපි කතා කරලා තියෙනවා. එතකොට ප්‍රවේණීය කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය තමයි. ඒ කියන්නේ අපේ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඉගෙන ගන්න එක තමයි ප්‍රවේණීයෙන් අපි කරන්නේ. හරිද? මේ අපේට ඇවිල්ලා තියෙන ලක්ෂණ කොහොමද අපිට ආවේ? හරිද? අන්නේ දේවල් ගැන අපි කතා කරන එක තමයි කරන්නේ. එතකොට මේ දැන් අපිට විවිධ ලක්ෂණ තියෙනවානේ. දැන් හිතන්නකො මෙහෙම සමහර ලක්ෂණ තියෙනවා හොඳ ඒවා, සමහර ලක්ෂණ තියෙනවා හොඳ නැති ඒවා. මේ වගේ ලක්ෂණයක් බලන්න. පියා, ඒ කියන්නේ තාත්තා. තාත්තගේ තියෙනවා මේ මෙන්න මේ වගේ ලක්ෂණ. තට්ටේ. හරි? තාත්තගේ තියෙනවා තට්ටේ පෑදී. තට්ටේ පෑදෙනවා කියන ලක්ෂණය. මේක ලක්ෂණයක් නේ. මේක එක ලක්ෂණයක්. තාත්තගේ කොණ්ඩේ යනවා වයසට යනකොට කොණ්ඩේ යනවා. කොණ්ඩේ යන ක්‍රමයකුත් තියෙනවා. සමහර කට්ටියගේ මේ දෙපැත්තෙන් යනවා. සමහර කට්ටියගේ මැදින් ගිහිල්ලා වටේට ඉතුරු වෙනවා. නේද? එක එක විදිහට තට්ටේ පෑදෙනවා. සමහර කට්ටියගේ එක එක විදිහට තට්ටේ පෑදෙනවා. එතකොට මේ ලක්ෂණය අනිවාර්යෙන් පුතාට යනවා. දරුවට යනවා. පුතාගෙත් අනිවාර්යෙන් තට්ටේ පෑදෙන ඒ විදිහට. ගොඩාක් වෙලාවට සිද්ධ වෙනවා. හරිද? එතකොට සමහර අවස්ථාවලදී මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ ඇඟිල්ල මෙන්න මේ විදිහට නැමෙනවා සමහර අයගේ නැවෙන්නේ. පොඩක් බලන්න ඔයාලගේ. ඇඟිල්ල නැවෙනවද නැද්ද කියලා. ඒක ගොඩක් වෙලාවට අම්මගේ හරි තාත්තගේ හරි ওই ලක්ෂණේ තියෙනවා. හරි? බලන්න ඉතින්. ඉඳි ඇඟිල්ල බලන්න නැවෙනවද කියලා. බලන්න. එතකොට ගොඩක් වෙලාවට එහෙම ලක්ෂණ මේ ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. හරිද? එතකොට මේ විදිහට මේ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කරන හැටි ගැන තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ. එතකොට මේ ඔයාලගේ ටියුට් එක නෑ ළඟ නේද? ප්‍රවේණීය කියන එක ගැන කතා කරනකොට ඉස්සෙල්ලාම අපි මේ ආවේනික ලක්ෂණ කියන එක ගැන කතා කරන්න ඕනේ. මේවා ආවේනික ලක්ෂණ. අපි මෙච්චරලා කතා කරේ ආවේනික ලක්ෂණ ගැන. එතන ආවේනික ලක්ෂණ කියලා කියන්නේ ආවේනික ලක්ෂණ. එතන ආවේනික ලක්ෂණ කියලා කියන්නේ මේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන ලක්ෂණ. සමහර ලක්ෂණ ගමන් කරන්නේ නැහැ. දැන් සමහර කට්ටිය ඔය මේ ජිම් එහෙම ගිහිල්ලා දැකලා තියෙනනේ අර බොඩි බිල්ඩර්ලා කියන්නේ ලොකුවට ඇඟ හදා ගන්නවා මේ අර මසල් එහෙම ලොකුවට හදා ගන්න. එයාලගේ දරුවෝ ඉපදෙනකොට මේ වගේ මසල් එක්කම ඉපදෙනවා ලොකුවට එහෙම ඉපදෙන්නේ නැහැ නේද? ඒ ලක්ෂණ ඉදිරි පරම්පරාවලට යන්නේ නැහැ. එහෙම හදාගත්ත නේ. ඇඟ හදාගත්තට එහෙම යන්නේ නැහැ. ඒතර ඒ වගේ ලක්ෂණ ගමන් කරන්නේ නැහැ. හැබැයි සමහර ලක්ෂණ ගමන් කරනවා. මෙන්න මේ වගේ ඒවා. අර මම ඉස්සෙල්ලා කිව්වේ තට්ටේ පෑදී ඒ වගේ ඒවා ගමන් කරනවා. ඊළඟට අර ඇඟිල්ල පොඩ්ඩක් මේ මහපට ඇඟිල්ල මෙහෙම නැවෙන එක. ඒවා ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. ඒ වගේ ලක්ෂණ ගොඩක් තියෙනවා. දැන් අර ඔයාලගේ පොතේ දක්වලා තියෙනවා ඒ වගේ අර සුලභව හමු වෙන ආවේනික ලක්ෂණ. මම ඒක පොඩ්ඩක් පොතේ එකම පෙන්නන්නම්. හරි. මේ තියෙන මේ ප්‍රවේණී කියන පාඩම වල පොතක් පෙරලා ගන්න.
එතකොට මේකේ මේ ලක්ෂණ මේ ලක්ෂණ හින්දා තමයි අපේ මෙච්චර මේ විවිධත්වයක් මේ ජීවීන්ගේ ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ අපේ දෙමාපියන්ගෙන් අපිට එන ලක්ෂණ. ඒ වගේ ලක්ෂණ ඊට පස්සේ විවිධ ජාන විකෘති නිසා හට ගන්නා ලක්ෂණ. ඔය ලක්ෂණ නිසා තමයි ඒ එක මිනිහෙකුට එක මිනිහෙක් සමාන වෙන්නේ නැතුව මෙන්න මේ විදිහට මිනිස්සු විශාල ප්‍රමාණයක් විවිධ ලක්ෂණ තියෙන කට්ටිය බිහි වෙලා තියෙන්නේ. හරිද? ඒතර මෙතන දක්වලා තියෙන එක අපිට වෙන්නේ නැහැ නේ. නේද? හරිනේ. එතන මෙතන දක්වලා තියෙන මේ ෆොටෝ එකෙත් ඉන්නවා විවිධ ලක්ෂණ තියෙන කට්ටිය නේ. කොණ්ඩේ හැඩය වෙනස්. එතකොට මෙයාගේ හැම බලන්න මෙයාගේ මේ කොණ්ඩේ පොඩ්ඩක් මෙන්න මෙතන උලක් වගේ තියෙන. පොඩි උලක් වගේ තියෙන නේ. එතන මෙයාගේ එහෙම නැහැ. ඊට පස්සේ මෙයාගේ තට්ටේ පෑදලා තියෙන වෙන විදියකට. එතකොට ඒ වගේ විවිධ ලක්ෂණ තියෙනවා. සමහර කට්ටිය කොණ්ඩේ බොකුටුයි. ඒ කියන්නේ කර්ල් කියලා කියන්නේ අන්න ඒ විදිහට හැදිලා තියෙනවා. සමහර කට්ටියගේ අර ශ්‍රිජු ඉසකෙස් තියෙනවා අර නිකන් ඉත්තෑ කූරු වගේ නේ. එක එක ලක්ෂණ තියෙන කට්ටිය ඉන්නවා. ඒතර මේ තව එකක් තමයි මෙන්න මේ බල්ලලොන්ගේ විවිධත්වය කියලා දාලා තියෙනවා. සමහර බල්ලලු ඉන්නවා මේ වගේ අර මෙන්න මේ වගේ කට්ටිය නිකන් මුකුත්ම නැහැ අනික අර හැම ගැහුවා වගේ නේ. ඒතර සමහර කට්ටිය හොඳට ලෝම තියෙන ඒ වගේ මේ බලල්ලු විශේෂත් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ගිරව් කියන කට්ටිය ගොඩාක් මේ විවිධත්වයක් තියෙන සත්තු කාණ්ඩය. ගිරව්. හරිද? මෙයාලගේ ලොකු විවිධත්වයක් තියෙන කට්ටිය. එතකොට මේ ඒ විදිහට විවිධ ලක්ෂණ තියෙන ජීවීන් පෘථිවියේ ජීවත් වෙනවා. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ ප්‍රවේණික ලක්ෂණ, මේ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කරන එක. එතකොට සාමාන්‍යයෙන් මේ කට්ටියට නම් එහෙමත් තියෙනවානේ එක එක මේ වර්ග. බල්ලොන්ගේ වර්ග තියෙනවා. ඊට පස්සේ අර ජර්මන් ෂෙපර්ඩ් කියනවා. එක එක ඊට පස්සේ රිච් බැක් කියනවා. එක එක බල්ලෝ වර්ග. එතකොට මේ වර්ග හැදිලා තියෙන්නේ මෙන්න මේ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට යන නිසා. එතකොට ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් පිරිමි සතෙකුයි ගැහැණු සතෙකුයි එකතු වෙලා අලුතෙන් හදන බල්ලා අනිවාර්යෙන් ජර්මන් ෂෙපර්ඩ්ම තමයි. මොකද ඒ ලක්ෂණ තමයි ඉදිරි පරම්පරාවලට ගමන් කරන්නේ. හරි? එතකොට මේ මිනිසාගේ හමුවන ඔය වගේ මේ සුලභ ආවේනික ලක්ෂණ කීපයක් මේ පොතේ දාලා තියෙනවා. බලන්න ඒවා ටික. ඔයාලගෙත් ඒවා තියෙනවද කියලා බලන්න. මේ තියෙන මල්වල විවිධත්වය. ඊට පස්සේ මේ තියෙන්නේ විවිධ තක්කාලි ප්‍රභේද වගේක් තියෙනවා. ඊට පස්සේ බටු විවිධ ප්‍රභේද වගේක් තියෙනවා. ඒතර මේ වගේ මේ ලොකු විවිධත්වයක් තියෙනවා. මේකට හේතුව අර ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කිරීම තමයි. හරි. එතකොට මේ මිනිස් විශේෂයේ පවත්නා සුලභ ආවේනික ලක්ෂණ. මෙන්න මේ සමේ පැහැය. සමේ පැහැය කියන්නේ දැන් ආවේනික ලක්ෂණ කියන්නේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන ලක්ෂණ. එතන මගේ දරුවන්ට මගේ ලක්ෂණ යන්න ඕනේ. අපේ තාත්තලාගේ අම්මලාගේ ලක්ෂණ මට එන්න ඕනේ. අන්න ඒක නිසා මෙන්න මේ වගේ විවිධ ලක්ෂණ තියෙන ජීවීන් බිහි වෙලා තියෙනවා. මේ සුලභම ආවේනික ලක්ෂණ ටිකක්. මේ සමේ වර්ණය. සමේ වර්ණයේ සුදු අය ඉන්නවා, තලෙලු, ඊට පස්සේ කළු. අන්න ඒ වගේ වර්ණ කීපයක් තියෙනවා. මේ හැම වර්ණයකටම අදාළ කට්ටිය මෙතන දාලා තියෙනවා. ඒතර මේ සමේ වර්ණය කියන්නේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන ලක්ෂණය. හරි? ඒතර තාත්තා කළුයි අම්මා සුදුයි නම් සමහර විට දරුවා මේ තලෙලු වෙන්න පුළුවන්. සමහර විට සුදු වෙන්නත් පුළුවන්. සමහරට කළු වෙන්නත් පුළුවන්. ඒතර ඒක වෙන්න පුළුවන්. එක එක විදිහට වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ කොහොම හරි ඒ ලක්ෂණේ එන්නේ දෙමාපියන්ගෙන්ම තමයි. දෙමාපියන්ගෙන්ම තමයි ඒ ලක්ෂණේ එන්නේ. ඊට පස්සේ මෙතන දාලා තියෙනවා මේ තව ලක්ෂණයක් සුලභ ආවේනික ලක්ෂණ. මේ ටික සුලභ විභාගයට අර පළවෙනියටම අහන්නේ මේක. හරි? මේකේ මුලින්ම අහන්නේ මිනිස් විශේෂයේ පවත්නා සුලභ ආවේනික ලක්ෂණ කීපයක් ඉදිරිපත් කරන්න. 4-5ක් ඉදිරිපත් කරන්න. එහෙම කියලා කියනවා. හරි? ඒ නිසා මේ ටික හොඳට මතක තියාගන්න. එතන මේකේ තියෙනවා බලන්න හිසකෙස් බොකුටු වීම හෝ නොවීම. එතන මේ එක්කෙනෙක් මෙතන දාලා තියෙනවා hina වෙලා ඉන්නවා. මෙයාගේ හිසකෙස් බොකුටුයි මෙයාගේ. නේ? එතකොට මෙයාගේ අනිවාර්යෙන් පියාගේ හරි මවගේ හරි හිසකෙස් බොකුටු නිසා තමයි ඒ ලක්ෂණය මෙයාට ආවේ. ඊට පස්සේ මෙයාගේ හිසකෙස් බොකුටු නැහැ. ඉත්තෑ කූරු වගේ තමයි තියෙන්නේ. ඒතර ඒ විදිහට විවිධ ලක්ෂණ තියෙනවා. තව එකක් බලමු. ඊට පස්සේ බලන්න ඔයාලගේ කම්පෙති. හරිද? ඒ ටික බලන්න කැමරාව ඔෆ් කරගෙන හරි කමන්නේ නැහැ බලන්න. හරිද? තමන්ගෙත් ඒ ලක්ෂණ තියනවාද කියලා.
බද්ධ කම්පෙති බද්ධ වෙලා තියෙනවා සමහරුන්ගේ. දැන් මේ මෙතන දැන් මගේ හැම කම්පෙති ගත්තොත් එහෙම බද්ධ වෙලා නැහැ. මෙතනින් අර වෙන් වෙලා තියෙන්නේ. හරිද? වෙන් වෙච්ච කම්පෙති තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ සුලභ ලක්ෂණ සුලභ ආවේනික ලක්ෂණ වෙනවා. ඒතර සමහරුන්ට දිව රෝල් කරන්න පුළුවන්. වැඩි හරියකට ඕක පුළුවන් කරන්න. දිව රෝල් කිරීම පුළුවන්. සමහරවල් දිව රෝල් කරන්න බෑ. හරිද? දිව රෝල් කරනවා කියන්නේ කරලා රෝල් කරන එක. එතකොට ඒක මේ සමහරුන්ට කරන්න පුළුවන් සමහරුන්ට කරන්න බෑ. ඒ කියන්නේ ඕකාර මේ දිවේ තියෙන දිවට එන දිව කියන්නේ කංකාල පේශියන්. දිව කියන්නේ අපිට පාලනය කරන්න පුළුවන් පේශියක් ඕක. හරිද? පාලනය කරන්න පුළුවන් පේශියක්. ඒක හරි විශේෂ පේශියක්. ඒතර ඒ වුණාට සමහරුන්ට මේ දෙපැත්තෙන් මෙහෙම උඩට නවන්න බෑ මේ. දෙපැත්තෙන් උඩට මෙහෙම නවන්න බෑ. සමහරුන්ට ඒක කරන්න පුළුවන්. ඒතර ඕවා ආවේනික ලක්ෂණ. ඊට පස්සේ තව ආවේනික ලක්ෂණයක් තියෙනවා මෙන්න මේක. මේක කවුරුත් නිකන් අර හිතන්නේ නැති එකක්. තමන්ගේ අත් දෙක මෙන්න මෙහෙම එකට කරලා බලන්න. උඩටම එන්නේ දකුණු අතේ මහ පොට ඇඟිල්ලද වම් අතේ මහ පොට ඇඟිල්ලද කියලා බලන්න. හරි? සමහරුන්ගේ දකුණු අතේ මහ පොට ඇඟිල්ල එන්නේ සමහරුන්ගේ වම් අතේ මහ පොට ඇඟිල්ල එන්නේ. ඉතින් සමහර ඕන කෙනෙකුට කියන්න පුළුවන් සමහරට කියන්න පුළුවන් මේක ඉතින් අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් නේ ඕක. නේ? ඒ වුණාට එහෙම බෑ. එහෙම හදාගන්න බෑ. ඒක හුරු නෑ වගේ වෙනවා අපි. එච්චර හුරු නෑ. දැන් මට මෙහෙම තියන් හිටියොත් හුරු නෑ. හරි? මේ විදිහට ඇඟිලි තියන් හිටියොත් හුරු නෑ. මෙහෙම තමයි තියන් ඉන්න ඕන. අන්න ඒක තමයි ඒක ආවේනික ලක්ෂණය. හරිද? මෙන්න මේ විදිහට තියන් හිටපුවම තමයි මගේ අත් දෙක හොඳට ෆිට වෙන්නේ. ඒතර ඒක ඒවත් සුලභ ආවේනික ලක්ෂණ. හරිද? ඔයාලා කරලා බලන්න එහෙම. කරලා බලලා ඔයාලගේ දෙමව්පියන්ගෙත් බලන්න. ඒ අනිවාර්යෙන් එක්කෙනෙක්ගේ හරි ඒ ලක්ෂණේ තියෙයි. දැන් මගේ නම් එන්නේ දකුණු අතේ මහ පොට ඇඟිල්ල තමයි උඩට එන්නේ. හරි? වැඩි හරියකගේ එන්නේ මං හිතන්නේ එහෙම. ඊට පස්සේ සමහරවන්ට තියෙනවා මේ වල ගැසෙන කම්මුල්. ඊට පස්සේ සමහරවන්ට තියෙනවා වල ගැහෙන්නේ නැති hina වෙද්දී වල ගැහෙන්නේ නැති කම්මුල්. නේ? සමහරවන්ට කියනවා ලොකු වලක් එනවා ඔය මේ hina වෙනකොට නේ. ඊට පස්සේ මේ වගේ ලක්ෂණ සුලභව හමු වෙන ආවේනික ලක්ෂණ. මම ඉස්සෙල්ලා කියපු අර මහ පොට ඇඟිල්ල. සමහරුන්ගේ මහ පොට ඇඟිල්ල ඍජුයි. මෙහෙම තියෙන්නේ. සමහරුන්ගේ මහ පොට ඇඟිල්ල මෙන්න මෙහෙම වක්‍ර විදිහට නවන්න පුළුවන්. නවන්න පුළුවන්. මෙහෙම කරන්නත් පුළුවන්, මෙහෙම කරන්නත් පුළුවන්. හරි? ඒතර ඒ විදිහට ඔය මේ සුලභ ආවේනික ලක්ෂණ ඉදිරි පරම්පරාවලට ගමන් කරන හරිව සුලභ ලක්ෂණ. ගොඩක් අයට ඔය ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ අර ඔළුවේ ගත්තාම මේ හිසකෙස් පිහිටන විදිහ ඊළඟ එක මේ අර පොඩි උලක් වගේ පිහිටනවා. තුඩක් පිහිටන. හරි? ඒකට අර විඩෝ ස්පීක් කියලා කියනවා මේ ඉංග්‍රීසියෙන්. ඒතර ඒ තුඩ පිහිටනවා සමහරුන්ගේ පිහිටන්නේ. හරි? සමහරුන්ගේ පිහිටන්නේ. ඔය කියනවා සමහරු මේ ඔය නලල පළල් වලට තියෙනකොට හොඳට ඉගෙන ගන්න පුළුවන් එහෙම කියලා කියනවා. ඒ වුණාට මේ ගොඩාක් ඒක බලපෑමක් වෙන්නේ නැහැ ඉගෙන ගන්න නේ. ඒතකොට ඒ වගේ මේක ලක්ෂණයක්. ඒ කියන්නේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන අපේ තියෙන ලක්ෂණයක්. හරි? ඒතකොට තව ඒවා තියෙන අපි දන්නේ අර නලල රැලි වැටෙන එක. නලල සමහර අයගේ මෙහෙම කරපු ගමන් රැලි වැටෙනවා. මෙහෙම රැලි ගොඩාක් එන. සමහරුගේ එන්නේ නැහැ. නේ? ඒතකොට ඒවත් මේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන ලක්ෂණ. ඊට පස්සේ මේවා සුලභ ලක්ෂණ, දුර්ලභ ලක්ෂණ තියෙනවා මෙන්න මේවා. මෙන්න මේවා දුර්ලභ ලක්ෂණ. බද්ධ අංගුලිකතාව. ඒ කියන්නේ මේ අර ඇඟිලි පොඩ්ඩක් මේ බද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ ටික දුරක් යනකම් චර්මෙන් ඒ කියන්නේ සමෙන් බද්ධ වෙලා තියෙනවා ඇඟිලි දෙක. මේ තියෙන්නේ මේ බද්ධ වෙච්චි ඇඟිලි. දැන් මෙතනත් මෙයාගෙත් මේ මෙතෙන්ට එනකම් බද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේක දුර්ලභව අපිට කලාතුරකින් හමු වෙන එකක්. එතකොට ඊළඟට තව තියෙනවා මේ බහු අංගුලිකතාවය. බහු අංගුලිකතාවය කියන එක මේකත් සුලභ ආවේනික ලක්ෂණයක් නෙවෙයි. දුර්ලභ ආවේනික ලක්ෂණයක්. සමහරුන්ගේ ඇඟිලි තියෙනවා 6 ගන්න. අතේ 6යි, අත් දෙකේ 6 තියෙනවා, කකුල් දෙකේ 6 තියෙනවා. ඒතර අතේ ඇඟිලි ගන්නට කියනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. සමහරුන්ගේ තියෙනවා ඇඟිලි 6ක්. හරිද? ඇඟිලි 6ක් තියෙන කට්ටියගේ අතේ ඇඟිලි කීයද කියලා හවොත් 6යි තමයි. හරිද? අර හැදෙන ඉතුරු ඇඟිල්ල පොඩ්ඩක් නිකන් අර පාලනය කරන්න බෑ. ඒ වුණාට එච්චර වැඩක් ගන්න පුළුවන් ඇඟිල්ලක් නෙවෙයි. ඒ වුණාට ඇඟිල්ලක් තියෙනවා තමයි. නියපොතු තියෙන එහෙම ඇඟිල්ලක් තියෙනවා. හරි. ඒතකොට ඒවා මේ දුර්ලභ ආවේනික ලක්ෂණ. ඊට පස්සේ මෙන්න මේවා. ඇලි බව කියන්නේ සුදු පාට. ඊටාම සුදුයි මෙයා.
මෙයාලගේ ජානවල තියෙන ප්‍රශ්නයක් නිසා ජාන විකෘතියක් නිසා මෙයාලා ගොඩාක් සුදු වෙනවා. ඊට පස්සේ ජාන විකෘතිය නිසා ඇතිවෙන මේ සුදු පාට ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. ඉදිරි දරුවන්ට මේ සුදු පාට ගමන් කරනවා. ඊළඟට මෙන්න මේ ඇස් වල වර්ණය. ඇස් වල වර්ණය මේකත් හරීම කලාතුරකින් හම්බෙන එකක්. මේ නිල් පාට ඇස් එම ලංකාවේම නම් ගොඩාක් අඩුයි නිල් පාට ඇස්. දූර පාට ඇස් නම් තියෙනවා. හරි. එතකොට තව එකක් තියෙනවා බිලියන ගානකින් එකක් එක්කෙනෙක් වගේ බිහි වෙන එකක් තියෙනවා මේ වර්ග දෙකේ ඇස් දෙපැත්තේ පිහිටනවා. ඒ කියන්නේ ඇස් දෙක එකක් දුඹුරු පාටයි අනික එක නිල් පාටයි. ඒවා හරීම කියන්නේ කලාතුරකින් කියන්නේ මේ බිලියන ගානකට එකක් තමයි ඇති වෙන්නේ. ලෝකෙම දෙතුන් දෙනෙක් තමයි ඉන්නේ. ඇස් දෙක වර්ණ දෙකක්. එකක් නිල් අනික එක දුඹුරු පාට. මම මේ ළඟදී එක දරුවෙක් දැක්ක මේ YouTube එකේ ඒක මේ ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. ඒ සිද්ධිය හැබැයි කොහොම හරි මේ කලාතුරකින් එහෙම කට්ටිය හම්බෙනවා. එක හැක් දුඹුරු පාටයි එක හැක් නිල් පාටයි. ඒතර මේවා හරීම මේ කලාතුරකින් හම්බෙන ආවේනික ලක්ෂණ. කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණ. ඒතර ආවේනික ලක්ෂණ කියන එක දැන් පොඩ්ඩක් තේරෙනවා වලට ආවේනික ලක්ෂණ කියන්නේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන ලක්ෂණ. දැන් එක ආවේනික ලක්ෂණයක් හිතන්න මෙහෙම. එක ආවේනික ලක්ෂණයක් අපි ගත්තොත් ඕකේ තියෙන හිසකෙස් ගන්න. හිසකෙස් කියන එකේ ආවේනික ලක්ෂණ මෙන්න මෙහෙම ගන්න පුළුවන් අපිට හිසකෙස්. හිසකෙස් සමහර වෙලාවට බොකුටුයි. ඒ කියන්නේ කර්ල් කියන්නේ ඒක බොකුටුයි. ඊට පස්සේ බොකුටු නොවන. හරි බොකුටු නොවන. එහෙම වෙන්න පුළුවන්. එහෙම ඒ ආවේනික ලක්ෂණ ওই විදිහට සමහරුන්ගේ බොකුටු වෙන්න පුළුවන් බොකුටු නොවන කට්ටියක් තියෙනවා. එතකොට මේ හිතන්න දැන් දරුවගේ හිසකෙස් බොකුටුයි. හරි හැබැයි මවගේ පියාගේ දෙන්නගේම හිසකෙස් බොකුටු නැහැ. එහෙම වෙන්නත් පුළුවන්. හරි එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි පරම්පරාවක් පහු කරගෙන ඊළඟ පරම්පරාවට යන්න පුළුවන් ඒ ලක්ෂණ. ඒ කියන්නේ පියා හෝ මව මේ දෙන්නගේ හිසකෙස් බොකුටු නැහැ. හරි හැබැයි දරුවගේ හිසකෙස් බොකුටුයි. ඒකට හේතුව වෙන්නේ මේ ප්‍රවේණික ලක්ෂණ කියන ඒවා හරි අමුතුයි. ඒ කියන්නේ ඊළඟ පරම්පරාවට යන්නේ නැහැ. ඊළඟ පරම්පරාවට ඒ ලක්ෂණයෙන් පිටතට පෙන්වන්නේ නැහැ. හැබැයි ඇඟ ඇතුලේ හැංගිලා තියෙනවා. ඊළඟ පරම්පරාවට ඒක පෙන්වනවා. ෂුවර් එකටම මෙන්න මේ දරුවගේ පියාට ඉස්සෙල්ලා පරම්පරාව. ඒ කියන්නේ සීයා පියාගේ තාත්තා හරි මවගේ තාත්තා හරි පියාගේ අම්මා හරි මවගේ අම්මා හරි කාට හරි බොකුටු හිසකෙස් තිබිලා තියෙනවා. පරම්පරාවේ කාට හරි තිබිලා තියෙනවා. ඒ ලක්ෂණය තමයි මෙයාට මෙන්න මේ පරම්පරාව පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ පරම්පරාවට යන්නේ නැතුව ඒ ලක්ෂණේ මෙන්න මේ දරුවා කියන මේ ඊළඟ පරම්පරාවට ඇවිල්ලා තියෙනවා. ඒතර මෙයාලට යන්නේ නැහැ කියන එක නෙවෙයි ඒකෙන් කියන්නේ. මෙයාලට යනවා ගියාට ඒක පිටතට ඉස්මතු වෙන්නේ නැහැ කිය. හරි. ඒතර ඒ විදිහට මේ ප්‍රවේණික ලක්ෂණ සමහරවිට පරම්පරාවක් පහු කරගෙන ඊළඟ පරම්පරාවට යන්නත් පුළුවන්. හරි. ඒතර ප්‍රවේණික ලක්ෂණ කියලා කියන්නේ දැන් මෙච්චරලා අපි කතා කරේ මෙන්න මේ ටික. ආවේනික ලක්ෂණ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ. ඒක හොඳට මතක තියාගන්න. ආවේනික ලක්ෂණ කියන්නේ මොකද්ද? පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ. හරි. එතකොට මේ ආවේනික ලක්ෂණ නිසා තමයි එකම ජීවි විශේෂය කියන්නේ මිනිස්සු කියන ජීවි විශේෂය ගන්න. මේ එකම ජීවි විශේෂයේ විවිධ ලක්ෂණ තියෙන ජීවීන් බිහි වෙලා තියෙන්නේ මෙන්න මේ ආවේනික ලක්ෂණ හින්දා තමයි. හරි. ජීවීන් දෙන්නෙක් එක වගේ නෙවෙයි. හරි 100%ක්ම ගත්තොත් ජීවීන් දෙන්නෙක් එක වගේ නෙවෙයි. ගොඩාක් සමාන කියන ඔය නියුන්නු ඉන්නවනේ. එතකොට මේ නියුන්නුන්ට කියනවා මේ සර්ව සම නියුන්නු කියලා කියන්නේ. අනේ සර්ව සම නියුන්නු උනත් එයාලගේ ලක්ෂණ ගොඩක් වෙනස් ඒවා තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේ ආවේනික ලක්ෂණ. සමහර කට්ටියට තියෙන්න පුළුවන් සමහර කට්ටියට නැහැ. හරි. ඒතර මේ විදිහට මේ අයියා මල්ලි ගත්තත් ලොකු වෙනස්කම් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ තමයි ඒකට හේතුව. ඊට පස්සේ මිනිස් විශේෂයේ පවත්නා සුලභ ආවේනික ලක්ෂණ ගැන අපි කතා කරා. මම ප්‍රසන්ටේෂන් එකම දාන්නම්.
හරි ජීවීන් අතර පවත්නා විවිධත්වය මේක තමයි අපි ඉස්සෙල්ලම කතා කරන්නේ මේ ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද කියන එක තමයි ඉස්සෙල්ලම අපි කතා කරේ ආවේනික ලක්ෂණ කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ හරි එතකොට එක් ජීවි විශේෂයකට පොදු වූ ආවේනික ලක්ෂණ තිබුණා. එතකොට අපිට තියෙනවා පොදු ආවේනික ලක්ෂණ. කියන්නේ අපේ ජීවි විශේෂය කියන්නේ මිනිසා කියන ජීවි විශේෂයට තියෙනවා මේ හැමෝටම පොදු ලක්ෂණක් තියෙනවා. ඒ කියන්නේ අපේ මූණ මැද නහයක් තියෙන්න ඕනේ. නේද? ඊට උඩින් ඇස් දෙකක් තියෙන්න ඕනේ. නේ නහයට යටින් කටක් තියෙන්න ඕනේ. නේද? ඒතර අර නහය යටට ගිහිල්ලා කට උඩට ඇවිල්ලා ඇස් දෙක පහළට આવොත් මේ මිනිහෙක් කියන්නේ නැහැ. නේ? ඒ මිනිස්සෙක් නෙවෙයි වගේ. ඒ නෙවෙයි වගේ කියලා තමයි අපි කියන්නේ. එතකොට මේ අපිට පොදු ලක්ෂණ හැමෝටම පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. මේ දෙපැත්තෙන් අත් දෙකක් තියෙන්න ඕනේ. ඔය අත් දෙකම එක පැත්තට ඇවිල්ලා හරියන්නේ නැහැ නේද? ඒ වගේ මේ පොදු ආවේනික ලක්ෂණක් තියෙනවා. හරිද? හැබැයි ගොඩාක් ලක්ෂණ තියෙනවා හැමෝටම පොදු නැති සමාන නොවන ඒවාත් තියෙනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එක් ජීවි විශේෂයකට පොදු වූ ආවේනික ලක්ෂණ තිබුණද එක් විශේෂයකට අයත් හැම ජීවියෙක්ම එක සමාන නොවේ. සෑම ජීවියෙක්ම එක වගේ සමාන වෙන්නේ නැහැ. හැමෝම වෙනස්. වෙනස් ජීවීන් තමයි ජීවත් වෙන්නේ. ඒතර මේ ඒක තමයි අර ෆින්ගර් ප්‍රින්ට් එක එහෙම ගන්න. ෆින්ගර් ප්‍රින්ට් එක හැමෝගෙම සමාන නෑ. මගේ ෆින්ගර් ප්‍රින්ට් එක තියෙන්නේ මට විතරයි. ඒතර ඒක තමයි අර ෆෝන් එක ලොක් එකක් එහෙම අරනකොට ෆින්ගර් ප්‍රින්ට් එක පාවිච්චි කරන්න හේතුව. නේ? ඒක තියලා තමයි ලොක් එක අරින්නේ. ඒතර වෙන කෙනෙක් එතෙන්ට ඇඟිල්ල තිබ්බා කියලා ලොක් එක ඇරෙන්නේ නැහැ. එතකොට ඒක මටම ආවේනික ලක්ෂණයක්. අන්න ඒව තමයි ආවේනික ලක්ෂණ කියන්නේ. හරිද? ඒ ෆින්ගර් ප්‍රින්ට් එක මට ආවේනික ලක්ෂණයක්. එතකොට මේ ෆින්ගර් ප්‍රින්ට් එකට ආසන්න වශයෙන් සමාන ෆින්ගර් ප්‍රින්ට් එකක් තියෙනවා අපේ අම්මගේ හරි තාත්තගේ. හැබැයි ඒක 100%ක් සමාන නැහැ. එතකොට ඒ වගේ මේ මගේ ෆෝන් එකේ ලොක් එක අරින්න අපේ අම්මට තාත්තටවත් බෑ. ඒක තමයි හේතුව. හරිද? මේක ආවේනික ලක්ෂණ. එතකොට ඒ විදිහට මේ ආවේනික ලක්ෂණ හැමෝටම පොදු ලක්ෂණක් තියෙනවා. හැමෝටම පොදු නැති ලක්ෂණක් තියෙනවා. සමාන නොවන ලක්ෂණක් තියෙනවා. ඒක නිසා විශේෂයකට අය සෑම ජීවියෙක්ම එක සමාන වෙන්නේ නැහැ. ඊළඟට මිනිස් විශේෂයට පවත්නා මෙන්න මේ සුලභ ආවේනික ලක්ෂණ ටික ගැන අපි කතා කරා. මෙන්න මේවා. සමේ වර්ණය සුදු, තලෙළු හෝ කළු වෙන්න පුළුවන්. ඊට පස්සේ හිසකෙස් බොකුටු වීම හෝ නොවීම. ඊළඟට බද්ධ වූ කම්පෙති හෝ නිදහස් කම්පෙති. මෙන්න මේවා සුලභ ආවේනික ලක්ෂණ. දිව රෝල් කිරීමේ හැකියාව හෝ නොහැකියාව. ඊට පස්සේ දෑත්වල ඇඟිලි පටලවා ගත් විට මහපට ඇඟිල්ල පිහිටන ආකාරය මෙන්න මේක. දැන් මේක මේ විදිහට ඇඟිලි පටලවා ගත්තාම මොකද්ද උඩින් හිටින්නේ මොන ඇඟිල්ලද? අන්න ඒ වගේ ලක්ෂණ. දැන් මේවා සුලභයි. හරිම අපිට ගොඩක් හම්බෙන මේ ආවේනික ලක්ෂණ තමයි මේ. ඊට පස්සේ දුර්ලභ ආවේනික ලක්ෂණ තියෙනවා මෙන්න මේවා. එතකොට මේ බලන්න මේ ආවේනික ලක්ෂණ මේ ඔයාලගේ ටියුට් එකේ මේ ඔක්කොම දාලා තියෙනවා මම. ආවේනික ලක්ෂණ පරම්පරා කීපයක් මගහැරලා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එතකොට කලබල වෙන්න දෙයක් නැහැ. දෙමව්පියන්ගේ ලක්ෂණ මට නැහැ කියන එක මගේ හිසකෙස් බොකුටු නම් දෙමව්පියන්ගේ අම්මගේ තාත්තගේ දෙන්නගේම හිසකෙස් බොකුටු නැත්තම් ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් අපේ පරම්පරාවේ කාට හරි ඒ ලක්ෂණේ තිබිලා තියෙනවා. හරි? ඒතර පරම්පරා කීපයක් මගහැරලා ඊළඟ පරම්පරාවලට ඒ ලක්ෂණේ එන්න පුළුවන්. හරිද? මේ වගේ දැන් ඔය පොඩි ලක්ෂණ ඔය වගේ නිකන් අර මේ එච්චර වැදගත් නැති ලක්ෂණ එහෙම එනවා. ඒ වගේම අර ලෙඩ රෝගත් එහෙම එනවා. හරිද? අපේ දෙමව්පියන්ට නැති ඔය ප්‍රවේණික රෝගාබාධ කියලා જાතියක් තියෙනවා. ඒවා සමහර විට අපිට එන්න පුළුවන්. එයාලගේ හැංගිලා තියෙනවා. අපිට ඒවා එන්න පුළුවන්. හරිද? ඒතර ඒ වගේ මේ පරම්පරාවක් මගහැරලා ඊළඟ පරම්පරාවට යන්න පුළුවන් මෙන්න මේ ආවේනික ලක්ෂණ කියන්නේ. ඊළඟට කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණ. බලන්න මෙන්න මේවා. බද්ධ අංගුලිකතාවය. යාබද ඇඟිලි දෙක ටික දුරක් චර්මයෙන් සම්බන්ධ වී තිබීම. චර්මය කියන්නේ සමනේ. සමෙන් සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ හරියට විතර යනකම් ඇඟිලි. ඒතර මේවා කලාතුරකින් හමු වෙන ආවේනික ලක්ෂණ. ඊට පස්සේ බහු අංගුලිකතාවය. ඇඟිලි 6ක් පිහිටනවා. 6ක් පිහිටනවා. එතකොට සමහරුන්ගේ අතේ ඇඟිලි 6යි, මේ අතේ ඇඟිලි 6යි, කකුල් දෙකේ ඇඟිලි 6 ඔක්කොම එකතු වුනහම ඇඟිලි 24ක් එනවා. නේ? අපේ නේ ඇඟිලි 20යි තියෙන්නේ. ඊළඟට ඇලි බව, ඊටාම සුදු බව. හරි, ඊටාම සුදුයි. ඊට පස්සේ මෙතන පොඩ්ඩක් මම ටියුට් එකේ තියෙන විදිහටම දැම්මේ ඔයාලට අර වැරද්දක් තේරෙන්න ඕනේ හින්දා. ඇලි බව ඊටා සුදු සමක් සුදු හිසකේ සහ සුදු ඇස් පිහාට. ඔන්න මේ දෙකම එකක්. හරිද? ඇලි බව කියලා කියන්නේ ඊටා සුදු සමක් තිබීම.
මෙයාලගේ සුදු සමක් එක්ක කළු හිසකෙස් තියෙන විදියක් නැහැ. කළු පාට හිසකෙස් තියෙන විදියක් නැහැ. හිසකෙසුත් සුදු වෙන්න ඕනේ. හරිද? ඇස් පිහාටුත් සුදු වෙන්න ඕනේ. අන්න ඒ විදිහට සියලුම මුළු ශරීරයම සුදු පාටයි. ඕක සිද්ධ වෙන්නේ ඇත්තටම මේ මොකක් හරි ප්‍රවේණික ද්‍රව්‍ය වල කියන්නේ DNA වල සිද්ධ වෙන විකෘතියක් නිසා අර සමේ අර මෙලනින් කියලා જાතියක් තියෙනනේ මෙලනින් වලින් අපේ සමේ කළු පාට කියන එක හදන්නේ. නේ කළු පාට තියෙන්නේ මෙලනින් කියන වර්ණකයමයි. එතකොට මේ මෙලනින් කියන වර්ණකය හැදෙන එක නවතිනවා. එතකොට අපේ සමවත් අපේ හිසකෙස්වත් අපේ ඊට පස්සේ මෙන්න මේ ඇස්පිහාට ඔය කිසිම දෙයකට කළු පාට වර්ණයක් එන්න විදිහක් නැහැ. මොකද මෙලනින් කියන වර්ණකය හැදෙන්නේ නැහැ. මෙලනින් හැදෙන්නේ නැත්නම් කළු පාටක් නැහැ. ඊට පස්සේ ඇස් වල වර්ණය නිල් දුඹුරු. මේ නිල් පාට ඇස් කියන ඒවා ඉතින් ලංකාවේ නම් සුලභ නැහැ. හැබැයි මේවා සුලභ රටවල් නම් තියෙනවා. ගොඩක් තියෙන රටවල් තියෙනවා. ගොඩක් අර යුරෝපේ රටවල් ගත්තොත් එහෙම සුලභම නැහැ. ඒ වුණාට ලංකාවට වැඩිය නිල් පාට ඇස් එහෙම තියෙන කට්ටිය ඉන්නවා. නේ? නිල් පාට ඇස් තියෙන කට්ටිය රටවල් වල ටිකක් අපිට වඩා වැඩිපුර ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේක තමයි දැන් තමයි පාඩම් පටන් ගන්න. හරිද? දැන් අපි මෙච්චරලා කතා කරේ ආවේනික ලක්ෂණ. ඒ කියන්නේ ඉදිරි પરම්පරාව වලට මේ ගමන් කරන ලක්ෂණ ගැන විතරයි අපි කතා කරේ මෙච්චර. හරිද? ඒතර අපි කිව්වා ඉදිරි પરම්පරාව වලට ගමන් කරන ලක්ෂණ ආවේනික ලක්ෂණ. ඊට පස්සේ සුලභ ආවේනික ලක්ෂණ මොනවද? දුර්ලභ ආවේනික ලක්ෂණ මොනවද? ඔන්න ඔය ටික ගැන තමයි කතා කරන්නේ. ඒතර මේ ඉදිරි પરම්පරාව වලට ආවේනික ලක්ෂණ ගමන් කරන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව පරීක්ෂණකින් ඔප්පු කරේ මෙන්න මේ මෙන්ඩල් කියන විද්‍යාඥයා. හරි ග්‍රෙගරි මෙන්ඩල් කියන විද්‍යාඥයා තමයි ඉදිරිපත් කරේ. හරි ඒක නිසා මෙයාට අපි කියනවා ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා. ප්‍රවේණි විද්‍යාවේ පියා. ග්‍රෙගරි මෙන්ඩල් කියන විද්‍යාඥයා. හරි ඇත්තට මෙයා විද්‍යාඥයෙක් නෙවෙයි. මෙයා මේ බිහි වෙලා හිටපු කාලේ එයා මේ පූජකෙක්. හරිද? ඒ කියන්නේ අර පල්ලි වල ඉන්න ෆාදර් මං හිතන්නේ ෆාදර් කෙනෙක් වෙන්න ඇති මෙයා. හරි? ඒතර මේ එහෙම කෙනෙක්. එතකොට මෙයා මේ පරීක්ෂණ කරන කාලේ මෙයාගේ පරීක්ෂණ ගැන කිසිම කෙනෙක් එච්චර තැකීමක් කරේ නැහැ. හරිද? මොකද මේ ඒ කාලේ ටිකක් අර මේ සියලුම දේවල් ටික දෙවියන්ට බාර දීලා හිටපු කාලයක්. ඒතකොට ඒ කාලෙදී විද්‍යාත්මක පරීක්ෂණයකට එන ඉඩ ටිකක් අඩුයි. හරිද? පොඩ්ඩක් මේ පොඩි ප්‍රශ්නයක් විතර තියෙනවා. ඒතකොට ඒ කාලෙදී මෙයා මේ කරපු සොයා ගැනීම ටික කෙලින්ම එතනින්ම ඒක නොසලකා හැරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 100කට 200කට විතර පස්සේ තමයි මෙයාගේ මේ පොත් වගේක් හම්බෙලා එක්කෙනෙක් මෙන්න මේ පරීක්ෂණ ටික හොයාගෙන තියෙන්නේ. ඒතර ඊට පස්සේ මේ පරීක්ෂණ ටික ඉතාම වැදගත් වුණා. කොච්චර වැදගත් වුණාද කියනවා නම් මෙයාට නමකුත් දැම්මා ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා. හරි? ඒතර මෙයා ජීවත් වෙලා ඉන්නකම් මේ පරීක්ෂණ එකකවත් වැඩක් තිබුණේ නෑ මිනිස්සුන්ට. මෙයා පරීක්ෂණ ටික කරලා එළියට දාලා තිබ්බා. ඒ වුණාට කවුරුත් ඒව ගැන එච්චර තැකීමක් කරේ නෑ. ඒතර අපි ඉස්සෙල්ලාම බලන්නේ මොනවද මෙයා කරපු පරීක්ෂණ කියලා. මෙයා මේ ප්‍රවීණ විද්‍යාවේ පියා වෙන්න මෙයා කරපු පරීක්ෂණ මොනවද කියන්නේ. හරි? අපි වෙන පොඩ්ඩක් කතා කරමු. මම ඒක බෝඩ් එකේ වල ලියලා පෙන්නන්න ඉස්සෙල්ලා. මෙයා මේ එක ශාකයක් අරගෙන මෙයා මේ පරීක්ෂණ වගේක් කරනවා. ශාකයක් අරගෙන ඒකෙන් පරීක්ෂණ වගේක් කරනවා. ඒකේ ලක්ෂණ කොහොමද ඉදිරි પરම්පරාවලට ගමන් කරන්න කියලා අන්නේ පරීක්ෂණ ටික තමයි මෙයා කරන්නේ. හරි? මෙයා මේකට ගන්නවා ශාකයක් මෙන්න මේ ගෙවතුමෑ කියන ශාකය. ගෙවතුමෑ කියන ශාකය. ඒතර ඔයාලා මේ පොත පෙරලා ගන්න. හරි? පොත පෙරලා ගන්නකො. පොත පෙරලාගෙන අපි කරගෙන යමු මේ ටියුට් එක ළඟ නැහැ පොත පෙරලාගෙන කරගෙන යමු මේ දැන් ලියන්න ටිකක් තියෙනවා හරිද ගෙවතුමෑ කියන ශාකය තමයි මෙයා භාවිතා කරේ මෙයාගේ මේ පරීක්ෂණවල. ඒතර ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ මෙයා මේ ගෙවතුමෑ ශාකය භාවිතා කරන්න හේතුව මොකක්ද කියන එක. ඇයි ඒ ගෙවතුමෑ ශාකය වගේ එකක් පාවිච්චි කරේ? හරි? එතකොට මෙයා මේ පරීක්ෂණ වලින් මෙයා පෙන්වන්න උත්සාහ කරේ પરම්පරාවෙන් પરම්පරාවට ගමන් කරන ලක්ෂණ. හරි? එතකොට මුලින්ම හිතන්නකෝ ගෙවතුමෑ ශාකය උස ගෙවතුමෑ ශාකයක් තිබුණා කියලා. ඊට පස්සේ මෙයාගෙන් හැදෙන ඊළඟ પરම්පරාව කොහොමද? උසද මිටිද? හරි? ඊළඟ પરම්පරාව කොහොමද?
ඔන්නෝම මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ තමයි මෙයා බැලුවේ. හරි මෙයා බැලුවේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ. අන්න එතකොට ගෙවතුමේ ශාකයේ ඉතාමත් හොඳ ශාකයක් වුණා මෙන්න මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ බලනකොට. හරි පළවෙනි හේතුව තමයි මේ ගෙවතුමේ ශාකය හදාගන්න ලේසි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඇට ටික පැල කරපු ගමන් ගෙවතුමේ ශාකය හැදෙනවා. හරි එතකොට මේක පහසුයි. පළවෙනි කාරණේ තමයි මේක පහසුයි. හරි හදාගන්න පහසුයි. ඊළඟ කාරණේ තමයි ගෙවතුමේ ශාකය භාවිතා කරපුවාම මේකේ මේ එක පරම්පරාවක් එන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි මෙයාගේ මේ ගෙවතුමේ ශාකයේ ලක්ෂණ බලන්න නම් මේ පැල කරලා ඉවරලා මාස 3ක් විතර යනකොට මේ ශාකය මේ හොඳ තත්යකට එනවා. හොඳ ගානට අපිට කරල් හැදෙන ගානට එනවා. ඒක නිසා මේකේ ලක්ෂණ බලන්න හරි ලේසි. ගොඩක් කල් ඉන්න ඕනේ නැහැ. අපි අඹ ගහක් මේ වැඩේට ගත්තා නම් අඹ ගහක් මේ වැඩේට ගත්තා නම් මොකද වෙන්නේ? අඹ ගහක් ගත්තා නම් අඹ ඇටේ පැල කරලා අවුරුදු 5ක් විතර බලන් ඉන්න වෙනවා ගෙඩි හැදෙනවා. නේ? ගෙවතුමේ ශාකය එහෙම නෙවෙයි. හදලා මාස 3න් කරල් හැදෙනවා. ඒ කරල් වල හැඩය අරමය බලන්න පුළුවන්. කලින් පරම්පරාවේ තිබිච්ච කරල් වල හැඩයමද දැන් තියෙන්නේ. එහෙම බලන්න පුළුවන්. ඒක නිසා මේක ඉක්මනින් අර ඵලදාව ලබා ගන්න පුළුවන් නිසා මේකේ මේ තව වාසියක් තියෙනවා. ඒතර මේකේ ඊළඟ වාසිය තමයි ඉක්මනින් ඵලදාව ලබා ගත හැකි වීම. හරි ඉක්මනින් ඵලදාව ලබා ගත හැකි වීම ඊළඟ කාරණා. ඊළඟට මේ වගේ දැන් අපි හිතමුකෝ මෙයා මේ කරපු පරීක්ෂණවලදී මෙයා මේ පරම්පරා ගානක ලක්ෂණ සංසන්දනය කරනවා. එතකොට ඉස්සෙල්ලම පළවෙනි පරම්පරාව එයා ගෙවතුමේ ශාක බීජ ටිකක් දාලා පැල ටිකක් පැල කරගන්නවා. හරි පැල ටිකක් කොහොම පැල කරගෙන ඊට පස්සේ ඒ පැල වලින් අලුත් පැල ලබා ගන්න. ඒ පැල වැඩෙන්න ඇරලා ඒ හැදෙන කරල් වලින් බීජ අරගෙන අලුත් ශාක ටිකක් බිහි කර ගන්න. හරි. ඒතර මේ තියෙන්නේ පළවෙනි පරම්පරාව. ඊට පස්සේ මේවා පරිණත වෙන්න ඇරලා මේ වගේ කරල් හැදුනන් පස්සේ මේකෙන් දෙවෙනි පරම්පරාව හදා ගන්න. ඊට පස්සේ මේ පරම්පරාව පරිණත වෙන්න ඇරලා මේකෙන් තුන්වෙනි පරම්පරාව හදා ගන්න. හරි මෙහෙම පරම්පරා කීපයක් මෙයා හදනවා මේ. පරම්පරා කීපයක් මෙහෙම හදනවා. හදලා මේ කට්ටියගේ ලක්ෂණ සංසන්දනය කරනවා. මෙයාලගේ සමාන ලක්ෂණ මොනවද? අසමාන ලක්ෂණ මොනවද? එහෙම කියලා සංසන්දනය කරනවා. ඉතින් මේ ගෙවතුමේ ශාකයේ මේ වැඩේට ඉතාම හොඳයි. එතන මේ වැඩේට මේ පොල් වගේ ශාකයක් ගත්තොත් මොකද්ද වෙන ප්‍රශ්නේ? පොල් ගහක් ගත්තොත් එහෙම මොකක්ද ඉන්දි මේකේ වෙන ප්‍රශ්නේ? පොල් ගහක් ගත්තොත් මේ පරම්පරා 3ක් පරීක්ෂා කරන්න ගියපුවාම මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ? ලොකු කාලයක් යනවානේ. අපි පොල් ගහක් හිටවල ඉල්ලලා පොල් ගෙඩියක් හැදෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් යනවා නේ. ඊට පස්සේ ඒකෙන් පොල් ගහක් හිටවලා ආයෙ අවුරුදු 5ක් විතර බලන්න ඉන්න ඕනේ ඊළඟ පොල් ගෙඩිය ගන්න. ඊට පස්සේ ඒකෙන් ඒ පොල් ගෙඩිය හිටවලා අවුරුදු 5ක් විතර බලන් ඉන්න ඕනේ ඊළඟ පරම්පරාව ලබා ගන්න. ඒතර මෙන්න මේ පරම්පරා 3ක් හදාගන්න පොල් ගස ගත්තොත් එහෙම අවුරුදු 15ක් විතර යනවා. අවුරුදු 15ක් විතර යනවා. හැබැයි ගෙවතුමේ ශාකයේ ගත්තු නිසා එක පරම්පරාවක් හදලා ඊළඟ පරම්පරාව හදන්න යන්නේ මාස 3ක් විතර තමයි. මාස 3ක් විතර. ඊළඟ පරම්පරාව හදන්න මාස 3ක් විතර තමයි යන්නේ. ඒතර මේ පොඩි කාලයක් ඇතුළත අලුත් පරම්පරාවක් හදාගන්න පුළුවන්. මෙන්න මේවා මේ ගෙවතුමේ ශාකයේ තියෙන ඊටාම හොඳ ලක්ෂණ. හරි? ඒතර මේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවලට යන එක ගැන මෙයා පරීක්ෂණය කරේ. ඒක ගැන පරීක්ෂණය කරේ මෙයා. ඒතර එහෙම පරීක්ෂණ කරනකොට ඉක්මනින් පරම්පරාවක් අලුත් පරම්පරාවක් ලබාගත හැකි වීම එක වාසියක් වුණා. ඉක්මනින් අලුත් පරම්පරාවක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි මෙයාලගේ මේ පරස්පර ලක්ෂණ කියන එක. ලක්ෂණ. පරස්පර ලක්ෂණ ගොඩාක් මේකේ හම්බෙනවා. මෙන්න මේ ගෙවතුමේ ශාකයේ පරස්පර ලක්ෂණ ගොඩාක් හම්බෙනවා. ඒ කියන්නේ මේ සමහර ගෙවතුමේ ශාක උසයි. හරි? සමහර ගෙවතුමේ ශාක මිටි. හරි? හැබැයි උසත් නැති මිටිත් නැති මැද තියෙන ගෙවතුමේ ශාක නැහැ.
ඒක නිසා මේක හරි වාසි. මේ ලක්ෂණේ වාසි. කියන්නේ උස ශාක තියෙනවා කට්ටියක්, මිටි ශාක තියෙනවා තව කට්ටියක්. මේ දෙක අතරමැද ලක්ෂණ තියෙන කට්ටිය නැහැ. ඒතර අපිට උසයි මිටි ගානට සංසන්දනය කරන්න පුළුවන්. හරි. උස කියන ලක්ෂණ ඉදිරි පරම්පරාව වලට යනවද? මිටි කියන ලක්ෂණ ඉදිරි පරම්පරාව වලට යනවද? එහෙම සංසන්දනය කරන්න පුළුවන්. ඊට පස්සේ තව ලක්ෂණයක් තව එකක් ගත්තොත් එහෙම අපි මල් වල වර්ණය සුදු පාටයි රෝස. හරි මං හිතන්නේ රෝස සුදු රෝස මං හිතන්නේ මල් වල වර්ණේ තියෙන්නේ. ඒතර සුදු පාට මල් වර්ණයක් තියෙනවා. සමහර ශාකවල රෝස පාට මල් තියෙනවා. සුදු පාට මල් රෝස පාට මල්. වෙන පාටක මල් නැහැ. ඒක නිසා මේ දෙක සංසන්දනය කරන්න පුළුවන්. ඉදිරි පරම්පරාව වලට යන්නේ සුදු පාටද රෝස පාටද ඔහොම කියලා සංසන්දනය කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තියෙනවා මේ කරල් වල හැඩය. කරල් වල හැඩය තව ශ්‍රිජු. ඊට පස්සේ වටකුරු. මෙන්න මේ වගේ මේ පරස්පර ලක්ෂණ එකිනෙකට වෙනස් ලක්ෂණ යුගල් ගොඩක් තියෙනවා. යුගල්. හරිද? 3 4 නැහැ. ඒතර උස මිටි මැද ප්‍රමාණයේ කවුරුත් නැහැ. සුදු රෝස කහ ඒ වගේ නැහැ. සුදු සහ රෝස තමයි තියෙන්නේ. ශ්‍රිජු කරල් තියෙන වටකුරු කරල් තියෙන මේ දෙක විතරයි තියෙන්නේ. හරි? ඒක නිසා මෙන්න මේ ලක්ෂණ සංසන්දනය කරන්න හරි ලේසි. ඒ පරස්පර ලක්ෂණ තිබීමත් හරි වැදගත්. මේකේ පරස්පර ලක්ෂණ තිබීමත් හරි වැදගත්. මම ඔයාලට ආපහු ඔයාලට කියලා දෙන්න මේ ලියනකොට එහෙම. ඊළඟට තව මේකේ ලක්ෂණ තියෙනවා මෙන්න මේ වගේ. හරි? නොමුහුම් ශාක ලබා ගැනීමේ හැකියාව. නොමුහුම් ශාක ලබා ගැනීමේ හැකියාව. මොනවද මේ නොමුහුම් ශාක කියන්නේ කියලා ඉස්සෙල්ලා බලන්න. හරි? දැන් මේකේ තියෙනවනේ මම කියවනේ වලට ඉස්සෙල්ලා මේ ගියතුමේ ශාකයේ තියෙනවා උස කියලා කට්ටියක් ඉන්නවා මිටි කට්ටියකුත් ඉන්නවා. ගියතුමේ ශාකයේ උස කියන ලක්ෂණේ තියෙන ශාක තියෙනවා. ඊට පස්සේ මිටි කියන ලක්ෂණේ තියෙන ශාක තියෙනවා. ඒතර සමහර කට්ටිය උසයි සමහර කට්ටිය මිටි. ඊට පස්සේ මෙන්න මේ උස කියන කට්ටිය අපි ගත්තොත් එහෙම මෙයාලා පරාගණය කරලා සංසේචනය කරලා හදලා ගත්තාන් පස්සේ වැඩි හරියක් හැදෙන්නේ උස කට්ටිය. හරි? ඊට පස්සේ මිටි කට්ටියත් යම් ප්‍රමාණයක් හැදෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ මිටි කට්ටිය අයින් කරලා දානවා. මිටි කට්ටිය ඉවත් කරලා දානවා. ආයෙත් මේ උස කට්ටිය විතරක් ස්ව පරාගණය කරලා ආයෙත් පරම්පරාවක් හදනවා. එතකොට මේ උස කට්ටියයි මිටි කට්ටිය අරට වඩා පොඩි ප්‍රමාණයක් හැදෙනවා. මිටි. හරි? ඊට පස්සේ ආපහු මේ මිටි කට්ටිය අයින් කරලා උස කට්ටිය විතරක් ආපහු පරාගණය කරනවා. ඊට පස්සේ ආපහු උස කියන කට්ටිය විතරක් හැදෙනවා. මිටි කට්ටිය යම් ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් හැදෙනවා. මෙහෙම කාලයක් කරන් පස්සේ දීර්ඝ කාලයක් මේ විදිහට කරන් පස්සේ 100%ක්ම උස කට්ටිය හම්බෙන අවස්ථාවක් එනවා. උස 100%. එතන මෙන්න මේ අවස්ථාවේ අපි කියනවා මෙයාලට නොමුහුම් උස. එහෙම මතක තියාගන්න. ඉස්සරහට අපි කතා කරනවා මේක. හරි? නොමුහුම් උස කියලා කියන්නේ මෙයාලා සංසේචනය කරලා කියන්නේ මෙයාලාව ප්‍රජනනයට භාජනය කරපුවාම හැදෙන්නේ උස කට්ටියම තමයි 100%ක් උස. හරි? ඒතර මෙන්න මේ උස කට්ටිය 100%ක් උස කියන කට්ටිය තමයි නොමුහුම් උස කියලා කියන්නේ. ඒක ගන්න නම් පරම්පරා ගානක් අපි මෙහෙම දිගින් දිගටම පරාගණය කරන්න. දීර්ඝ කාලයක් තිස්සේ පරාගණය කරන්න. පරාගණය කරන් පස්සේ තමයි 100%ක් උස කට්ටිය හම්බෙන්නේ. ඒතර සාමාන්‍ය පොල් ගහක් වගේ ගත්තොත් ඕක කරන්න බෑනේ. නේද? එක පරම්පරාවක් ගන්න අවුරුදු 5ක් විතර යනවා. ඊළඟ පරම්පරාවට අවුරුදු 5ක් විතර යනවා. ඊළඟ පරම්පරාවට අවුරුදු 5ක් විතර යනවා. මෙන්ඩල්ගේ පුතාට තමයි නොමුහුම් උස ශාක ගන්න වෙන්නේ. හරි? ඒතර මෙන්ඩල්ට ඔය වැඩේ කරන්න වෙන්නේ නැහැ. පොල් ගහක් වගේ එකක් ගත්තා. ඉතින් මේක වැඩේ පුළුවන් ලේසි. මොකද මේකේ මාස 3ක් විතර යනකොට මේ එක පරම්පරාවක් ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 3න් 3ට අලුත් පරම්පරාවන් ගන්න පුළුවන්. ඒක නිසා මේ නොමුහුම් ශාක ගන්නකොට මෙන්න මේ ගියතුමේ ශාකය ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. හරි? ඔන්න ඔයගේ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි මේ ලක්ෂණ ටික තමයි ඉස්සෙල්ලම බලන්නේ මේ මෙන්ඩල් කියන විද්‍යාඥයා ප්‍රවේණිය පිළිබඳ පරීක්ෂණ කරනකොට ඇයි මේ ගෙවතුමේ ශාකයම යොදා ගන්න හේතුව. ගෙවතුමේ ශාකය යොදා ගන්න හේතුව අර ලක්ෂණ ටික තමයි. හරි? ඒත් අපි මේ ලක්ෂණ ටික ලියා ගමු. ඔයාලා පොතේ ලියන්න. පොතේ ලියලා මේ ටියුට් එක ගත්තාම මේ ටික ලියා ගන්න. එතන මාතෘකාව විදියට දාන්න පොතේ මේ මෙන්න මේම.
මම දාන්න මාතෘකාවත් මේකේ දාලා තියෙනවා නිතරට ඒක දාගන්න. හරි. හරි මේ තියෙන්නේ මේ මේක වල දීලා තියෙනවා. මේක තියෙනවා මේ ආවේනික ලක්ෂණ ප්‍රවේණිගත වීම පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක නියැලුණු මුල්ම පුද්ගලයා ග්‍රෙගරි මෙන්ඩල්. එම නිසා ඔහු ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා හඳුන්වනවා. ඒතර ආවේනිය පිළිබඳ පරීක්ෂණ කරන්න මෙන්ඩල් තෝරාගත්තු ශාකය තමයි මෙන්න මේ ගෙවතුමෑ කියලා කියන්නේ. මේ පිසුම් සැටයිවම් කියලා තමයි හඳුන්වන්නේ. විද්‍යාත්මක නාමය පිසුම් සැටයිවම්. හරි. ඒතර මේ මෙන්ඩල් විසින් තෝරාගත්තු ශාකය තමයි ගෙවතුමෑ කියලා කියන්නේ. මේ ගෙවතුමෑ ශාකය තෝරාගන්න මෙන්න මේ ලක්ෂණ ටික බලපෑවා. හරි. පළවෙනි එක තමයි මෙන්න මේක බලන්න පහසුවෙන් වගා කළ හැකි වීම. හරි ලේසි වගා කරන්න මේ. ලේසියෙන් වගා කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි වීම. කියන්නේ කෙටි කාලයකින් ඵලදාව ලබා ගත්තාම අපිට පුළුවන් ඒ කරල් වල හැඩය සංසන්දනය කරන්න. නේ? කලින් පරම්පරාවේ තිබිච්ච කරල්ද දැන් තියෙන්නේ. එහෙම සංසන්දනය කරන්න පුළුවන්. ඊට පස්සේ මම කිව්වේ අර නුමුහුම් ශාක 100%ක් උස ගත්තොත් එහෙම 100%ක් උස ශාක හදා ගන්න පුළුවන්. මොකද අර කෙටි කාලයකින් ඵලදාව ලබා ගන්න පුළුවන් නිසා අර පරම්පරා ගානක් අර ප්‍රජනනය වෙන්න ඇරලා උස ශාක 100%ක් උස ශාක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබී. හරි. ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ වගේ උස ශාක මිටි ශාක. ඊට පස්සේ අර සුදු පාට මල් තියෙන ශාක කහ පාට මල් තියෙන ශාක. එතන මෙන්න මෙතන තියෙනවා ඔයාලට මම පෙන්නන්නම් පරස්පර ලක්ෂණ ටික එයා පරීක්ෂණ කරපු පරස්පර ලක්ෂණ තමයි මෙන්න මේවා. මේ තියෙන්නේ ඔයාලගේ පොතේ තියෙන වගුව තමයි මම මේ දාලා තියෙන්නේ. මේ තියෙන්නේ පරස්පර ලක්ෂණ. මේ තමයි එක පරස්පර ලක්ෂණයක් දම් පාටයි සුදු පාටයි. මේ පුෂ්පවල වර්ණය. මං කියේ සුදු පාටයි කහ පාටයි කියලා සුදුයි කහයි නෙමෙයි. ගෙවතුමෑ ශාකයේ තියෙන දම් සහ සුදු. මේක එක පරස්පර ලක්ෂණයක්. ඊට පස්සේ බීජ වර්ණය. සමහර බීජ කහ පාටයි සමහර ඒවා කොළ පාටයි. ඒතර මේ දෙක මැද කහයි කොළයි මිශ්‍ර වෙච්ච පාටක් තියෙන කෙනෙක් මෙන්න මේ මොකේද මේ ගෙවතුමෑ ශාකයේ නැහැ. ඒක නිසා හරි වැදගත්. ඊට පස්සේ බීජවල හැඩය රවුම් හැකිලුණු. කරල් වල හැඩය පිරිණු හැකිලුණු. ඊට පස්සේ කරල්ල පැහැය කොළ කහ. ඊට පස්සේ පුෂ්ප පිහිටීම ආක්ෂීයයි අග්‍රස්තයි. ඒ කියන්නේ අග පිහිටන ඒවාක් තියෙනවා අග නැතුව වෙන තැන්වල පිහිටන ඒවාක් තියෙනවා. ඊට පස්සේ ශාකයේ උස කට්ටියක් ඉන්නවා මිටි කට්ටියක් ඉන්නවා. මේ විදිහට මේ පරස්පර ලක්ෂණ විශාල ප්‍රමාණයක් තිබුණා. ඒක නිසා මේ පරීක්ෂණයට ලේසි වුණා. ඊට පස්සේ ස්වපරාගණය කරන්නත් පුළුවන්. ස්වපරාගණය කියන්නේ එයා විසින්ම පරාගණය වෙන එක. ඒ ශාකයෙන්ම පරාගණය වෙනවා. ඒ ශාකයේ එම ශාකයේ තියෙන පුෂ්පය කියන්නේ එම ශාකයේ තියෙන ජායාංගයේ එම ශාකයේම පූමාංගය මගින් සංසේචනය වීම තමයි ස්වපරාගණය කියලා කියන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. අවශ්‍ය වුණාම පරපරාගණය කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් පින්සලක් භාවිතා කරලා වෙන මලක අර පරාග ටිකක් අරන් ඇවිල්ලා මේ මලේ තැම්පත් කරනවා. ඒකට කියනවා අපි පරපරාගණය කියලා. ඒතර අවශ්‍ය වූ විට පරපරාගණය කරන්නත් පුළුවන්. ඊට පස්සේ මොහොම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන යා හැකි ජනිතයෙන් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර දැන් කඩෙන් ගේන මේ බීජයක් අරන් ඇවිල්ලා පැල කරලා ඒ මෑ බීජයෙන් ලැබෙන කරල් වලින් අපි ඇට අරගෙන ආයෙ පැල කරොත් එහෙම පැල වෙන්නේ නැහැ. හොඳ පැලයක් ලබා ගන්න බෑ. මොකද ඒක අර ජාන විකෘති කරලා හදපු පැල ඒවා. හරිද? ඒ බීජ එහෙමයි හදලා තියෙන්නේ. එතකොට ඒ වුණාට දැන් මෙයා පාවිච්චි කරපු එකේ එහෙම නෙවෙයි. ඕන තරම් අලුත් පරම්පරා බිහි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකත් මේ හරි ප්‍රයෝජනවත් වෙලා තියෙනවා මෙන්න මේ පරීක්ෂණවල. ඒතර මේ ලක්ෂණ ටික ලියා ගන්න. මේ ලක්ෂණ ටික ලියා ගන්න ඒ ටික ලියන්න තියෙනවා පළවෙනි පිටුවේ යටම. හරි?
හරිනේ ඊළඟට යමු ඊළඟට තියෙන්නේ දැන් අපි දන්නවා මේ මෙන්ඩල් ඇයි ඒ ගෙවතුමෑ ශාකය තෝරගත්තේ මෙන්න මේ ලක්ෂණ හින්දා තමයි ගෙවතුමෑ ශාකය මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට යොදාගත්තේ හරි එතකොට මේ මෙයා ගෙවතුමෑ ශාකයේ එක ලක්ෂණයක් විතරක් බලලා නැවැත්තුවේ නැහැ එක ලක්ෂණයක් විතරක් බලලා නැවැත්තුවේ නැහැ මේ ලක්ෂණ යුගල් 7ක් වරකට එකක් ගානේ මෙයා පරීක්ෂණ කරා. ඒතර ඒ යුගල් 7 තමයි ඔයාලට බගුවක් විදිහට මම පෙන්නන්නේ. මේ තියෙන්නේ යුගල් ටික තමයි. හරිද? ඒතර මේ තියෙන්නේ අර ලක්ෂණය පුෂ්පයේ වර්ණය. ඒතර පුෂ්පයේ වර්ණය මෙන්න මේ වර්ණ යුගල එයා ඉදිරි පරම්පරාවලට යන හැටි පරීක්ෂණ කරා. ඒතර මේ තියෙන්නේ එයා සංසේචනය කරලා හදාගත්තු පළවෙනි පරම්පරාව. හරි? ඊට පස්සේ මේ තියෙන්නේ දෙවෙනි පරම්පරාව. මේ තියෙන F2 කියලා තියෙන දෙවෙනි පරම්පරාව. අපි ඒක ගැන කතා කරමු. ඒ විදිහට පරීක්ෂණ කරලා මෙයා බැලුවා. හරි. ඒතර ඊට පස්සේ අපි බලන්න ඕනේ කොහොමද මෙයා මේ පරීක්ෂණය සිද්ධ කරේ කියන්නේ. දැන් අපි දන්නවා ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද කියන එකයි. ඊට පස්සේ ආවේනික ලක්ෂණ, සුලභාවේනික ලක්ෂණ, දුර්ලභාවේනික ලක්ෂණ වගේ දේවල් අපි බැලුවා. ඊට පස්සේ මෙන්ඩල් කියන විද්‍යාඥයාගේ පරීක්ෂණවලදී එයාර ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා හඳුන්වන මේ මෙන්ඩල් කියන විද්‍යාඥයාගේ පරීක්ෂණවලදී යොදාගත්තේ ගෙවතුමෑ ශාකය. ඇයි ඒ ගෙවතුමෑ ශාකය යොදාගත්තේ කියලා අපි බැලුවා. දැන් අපි බලන්න යන්නේ කොහොමද මෙයා පරීක්ෂණය කරේ කියන්නේ. හරි මේ පරීක්ෂණයේ දත්ත මත පදනම් වෙලා ලොකු මේ අර ප්‍රවේණි විද්‍යාවේ ලොකු වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. හරි ඒ දත්ත ටික ගැන තමයි කතා කරන්න යන්නේ. මේ තියෙන්නේ එයා හදපු වගුව තමයි. මේ තියෙන්නේ එයා හදපු වගුව. මේ ඇත්ත තොරතුරු තියෙන්නේ ඔක්කොම. ඇත්තම තොරතුරු තියෙන්නේ. ඒතකොට මේ ලොකු සොයා ගැනීමක් තමයි මෙයා කරලා තියෙන්නේ. හරි ඉස්සෙල්ලාම මෙයා මේ පරීක්ෂණයේදී මෙන්න මේ වගේ දෙයක් කරා. මම උදාහරණයක් විදියට මෙන්න මේ උස සහ මිටි කියන එක ගන්නවා. හරිද? උස සහ මිටි කියන එක ගන්නවා. මෙයා මේ උස මිටි කියන ලක්ෂණේ ඉදිරි පරම්පරාවලට ගියේ කොහොමද කියලා පරීක්ෂා කරපු විදිය තමයි මම මේ වලට පෙන්වන්න හදන්නේ. හරි? උස සහ මිටි කියන ලක්ෂණ දෙක. උස සහ මිටි. දැන් ඔය ගෙවතුමේ ශාකවල සමහර ශාක තියෙනවා උසයි, සමහර ශාක තියෙනවා මිටි කියලා මම කිව්වනේ. සමහර ශාක උසයි, සමහර ශාක මිටි. එතකොට ඉස්සෙල්ලම මෙයා කරේ මොකද්ද? මෙන්න මේ නුමුහුන් උස ශාක සහ නුමුහුන් මිටි ශාක ගත්. නුමුහුන් උස, නුමුහුන් මිටි ශාක ගත්. එතකොට මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා නුමුහුන් ශාක කොහොමද ගන්නෙ කියන එක. දැන් මෙතන ඉස්සෙල්ලම මෙයා ගත්තා නුමුහුන් උස ශාක. ඊට පස්සේ නුමුහුන් මිටි මේ ශාක ගත්තා. නුමුහුන් උස ශාක සහ නුමුහුන් මිටි. කියන්නේ නුමුහුන් උස ශාක අපි ගන්නේ කාලයක් තිස්සේ පරාගණය කරලා කාලයක් තිස්සේ බීජ හදලා මේ ශාක අර 100%ක් උස. ඒ කියන්නේ මේ ශාක පරාගණය කරොත් එහෙම මේ ශාකත් එක්කම උස ශාකම තමයි හැදෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් දැන් අපි දැන් ගත්තොත් එහෙම උස ශාක ටිකක් නුමුහුන් නැති සාමාන්‍ය උස ශාක ටිකක් අරගත්තොත් එහෙම ඊට පස්සේ මෙයාලටම ආපහු පරාගණය කරලා සෝපරාගණයට ලක් කරලා හැදුවොත් එහෙම අලුත් ජීවීන් ටිකක් අලුත් ශාක ටිකක් උස කට්ටියත් හැදෙනවා මිටි කට්ටියත් හැදෙනවා. හරි ඊට පස්සේ මෙන්න මේ මිටි කියන කට්ටියව අයින් කරලා දානවා. අයින් කරලා දාලා උස කියන කට්ටිය ආපහු සංසේචනය වෙන්න ආරිනවා. ඊට පස්සෙත් ආපහු උස කට්ටියකුයි මිටි මීට වඩා පොඩි ප්‍රමාණයක් හැදෙනවා. මිටි මේ කලින්ට වඩා පොඩි ප්‍රමාණයක් හැදෙනවා. ඊට පස්සේ මේ මිටි කට්ටිය ආයෙත් අයින් කරලා දානවා. එහෙම කාලයක් යනකොට මේක උස කියන කට්ටියම හැදෙන්න ගන්නවා. 100%ක් උස. ඒතර මෙන්න මෙයාලා තමයි නුමුහුන් උස කියලා කියන්නේ. මේ විදිහට නුමුහුන් උස කට්ටිය හදා ගන්නවා. මේ විදිහටම නුමුහුන් මිටි කට්ටියත් හදා ගන්නවා. හරි? ඊට පස්සේ මෙන්ඩල් කරේ මේ දෙන්නම එතකොට මේ දෙන්නම මෙයා නම් කරා මේ
දෙමව්පියෝ කියලා. දෙමාපිය පරම්පරාව කියලා නම් කරා. යා නම් කරේ ඉංග්‍රීසි අකුරකින් P අකුර තමයි දැන්. P කියන අකුර. දෙමව්පියන්ට කියන්නේ parents ලා කියන්නේ. එතකොට මේ P කියන අකුරෙන් තමයි මෙයා මේක නම් කරේ. එතකොට නුමුහුන් උස ශාක ගත්තා, නුමුහුන් මිටි ශාක ගත්තා. අරගෙන මේ දෙන්නව පරපරාගණයට ලක් කරා. ඒ කියන්නේ මේ දෙන්නව සංසේචනය කරා. මේ දෙන්න ස්වපරාගණයට ලක් වෙන්න දෙන්නේ නැතුව මෙයා මේ ශාක වලින් පරාගණය කරා. හරි? පරාගණය කරලා හදාගත්ත පළවෙනි පරම්පරාව F1 කියලා එක හැඳින්වුවා. පළවෙනි පරම්පරාව F1. එතන F1 පරම්පරාව මෙයා දැක්කා උස ශාක පමණයි තිබුණේ. උස 100%ක්ම උස ශාක. දැන් මෙන්ඩල්ට ආපු ප්‍රශ්නේ මොකද්ද? මෙතන උස කට්ටිය හිටියා, මිටි කට්ටිය හිටියා. ඊට පස්සේ මේ දෙන්නම පරපරාගණයට ලක් කරා. ඒ කියන්නේ උස නුමුහුන් මිටි ශාක, නුමුහුන් උස ශාක වලින් පරාගණය කරා. පරාගණය කරපුවම හැදුනේ 100%ක්ම උස ශාක පමණයි. හරි? දැන් මෙන්ඩල්ට මෙතන ප්‍රශ්නයක් එනවා. මොකද්ද? මෙන්න මේ මිටි කියන ලක්ෂණයට මොකද උනේ? මිටි කියන ලක්ෂණේ දැන් නැහැ. උස තමයි 100%ක්ම ඉන්නේ. ඒතර මිටි කියන ලක්ෂණයට මොකක්ද උනේ? දැන් මේ මෙන්ඩල්ට ඔය කරගෙන යනකොට එන්න ඔය එන ප්‍රශ්න ගැන තමයි අපි මේ කතා කරන්නේ. මිටි කියන ලක්ෂණයට මොකද උනේ? ඒක නෑ. 100%ක්ම උස කට්ටිය. ඊට පස්සේ මෙන්න මේ 100%ක්ම උස වෙච්ච කට්ටිය මෙන්න මෙයාලව මෙන්න මේ F1 කියන කට්ටියව මෙයාලගින්ම ආපහු පරාගණය කරා. ඒ කියන්නේ ස්ව පරාගණයට ලක් කරා. ඒතර උස කට්ටියගෙන්ම පරාගණය කරා. ඒතර මේ F1 කියන පරම්පරාව F1 කියන පරම්පරාවෙන්ම ඒ කියන්නේ එයාලගින්ම පරාගණය කරා. ඒ කියන්නේ ස්ව පරාගණය කරා. ඊට පස්සේ මෙන්න මේකෙන් හැදිච්ච කට්ටිය මේකෙන් අර අමුතුම අලුත්ම මේ සොයා ගැනීමක් මෙයා කරා. එතන මෙන්න මේ විදිහට ස්ව පරාගණයට ලක් කරපුවාම උස කට්ටිය 3කට මිටි කට්ටිය එකක් විදිහට අලුත් ශාක බිහි වුණා. හරි? එතන මෙන්න මේ පරම්පරාව මෙයා F2 කියලා හැඳින්වුවා. එතන ඔන්න ඔය ටික මෙයාට ආවා. ඒ කියන්නේ බලන්නකෝ දැන් මෙතන මේ මුලින්ම නුමුහුන් උස කට්ටියයි නුමුහුන් මිටි කට්ටියයි පරාගණය කරපුවම 100%ක්ම උස කට්ටිය තමයි හම්බුනේ. හරි? ඊට පස්සේ ඒ කට්ටිය කියන්නේ F1 කියන පරම්පරාව මෙන්න මේ දෙවෙනි පරම්පරාව F1 කියන පරම්පරාව එයාලගෙන්ම පරාගණය කරපුවා. ස්ව පරාගණයට ලක් කරපුවාම අලුතෙන් හැදිච්ච පරම්පරාව මෙන්න මේ F2 කියන පරම්පරාව මේකේ උස කට්ටිය 3කට මිටි කට්ටිය එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. කියන්නේ මෙන්න මේ මිටි කියන ලක්ෂණය මෙන්න මේ පරම්පරාව පහු කරගෙන ඒ පරම්පරාව අතෑරලා ඊළඟ පරම්පරාවට ගිහිල්ලා තියෙනවා. ඒතර ඔන්න ඕක තමයි මෙන්ඩල්ට ආපු ප්‍රශ්න. ඒතර ඕවා විසඳන්න ගිහිල්ලා තමයි මේ ප්‍රවේණ විද්‍යාව කියන එක බිහි වුනේ. ඒතර කොහොමද මිටි කියන ලක්ෂණයට මොකද උනේ? මෙතනදී මොකද උනේ? ඊට පස්සේ මිටි කියන ලක්ෂණය මෙන්න මේ තුන්වෙනි පරම්පරාවට මෙන්න මේ F2 කියන පරම්පරාවට ආපහු ආවේ කොහොමද? ඔන්න ඕක තමයි මෙන්ඩල්ට ආපු ප්‍රශ්න. හරි? එතකොට මෙයා මෙන්න මේකෙන් මේ හඳුනාගත්තු දෙයක් තමයි මෙන්න මේක තමයි මෙයා ඉදිරිපත් කරේ. ඒ කාලේ ඔය සෛලේවත් හරියට අඳුරගෙන තිබුණේ නැහැ. සෛලේවත් දැකලා තිබුණේ නැහැ මිනිස්සු අන්වීක්ෂය. හරි? ඊට පස්සේ සෛලේ න්‍යෂ්ටිය ගැන මොන කතාවද නේ? සෛලේ න්‍යෂ්ටිය ඊට පස්සේ වර්ණ දේහ ඥාන මේ කිසිම දෙයක් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. හරි? ඒක නිසා මෙයා ලොකු දෙයක් මේක ගැන කියන්න බැරි වුණා. හැබැයි මෙයා කිව්වා මෙහෙම කිව්වා යම් කිසි ලක්ෂණයක් තීරණය කරන්න සාධක කියලා එකක් බලපානවා කියලා කිව්වා. හරි? ශාකයේ අඩංගු වෙන සාධක කියලා එකක් බලපානවා ලක්ෂණයක් තීරණය කරන්න. ඒතර මෙතන නම් සාධක දෙකක් තියෙනවා. එකක් උස අනික එක මිටි. ඒතර මේ සාධක දෙක මගින් තමයි මේ ලක්ෂණ පාලනය කරන්නේ. සමහර අවස්ථාවලදී එක ලක්ෂණයක් අනික් ලක්ෂණය යටපත් කරගෙන එනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී ආවේ එහෙම එකක්. උස කියන ලක්ෂණය උස කියන සාධකයේ මගින් මිටි කියන සාධකයේ යටපත් කරලා තියෙනවා. හරිද? උස කියන සාධකයේ මගින් මිටි කියන ලක්ෂණය යටපත් කරලා තියෙනවා. එතකොට උස කියන එක්කෙනා මිටි කියන එක්කෙනා යටපත් කරපු නිසා මෙයාට කියනවා ප්‍රමුඛ සාධකය කියලා. ප්‍රමුඛ සාධකය. හරිද? ඒක නිසා මෙයා මේක ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් නම් කරා. ප්‍රමුඛ සාධකයේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් නම් කරා. එතකොට මෙන්න මෙතෙන්ට එන්න ඕනේ නොමුහුන් උසනේ. සාධක දෙකක් බලපානවා කියලා කිව්වනේ. ඒක නිසා කැපිටල් අකුරු දෙකක් තමයි මෙතෙන්ට එන්නේ.
කැපිටල් ලකුණු දෙකක්. හරි. ඊට පස්සේ ප්‍රමුඛ සාධකයේ තමයි මේ කැපිටල් ලකුණෙන් නම් කරලා තියෙන උස කියන එක. එතකොට දැන් අර T අකුර කියලා ගත්තේ අර ටෝල් කියන හින්දා. උස. හරිද? කැපිටල් T අකුර ගත්තේ අර උස කියන එක ප්‍රමුඛ නිසා. ඊට පස්සේ මිටි කියන එක මෙතෙන්දී යටපත් වෙච්ච නිසා මිටි කියන එක අපි හඳුන්වනවා නිලීන කියලා. නිලීන සාධක. නිලීන සාධක. හරි. එතන මිටි කියන එක නිලීන සාධකය කියලා හඳුන්වනවා. ඒක අපි සිම්පල් අකුරෙන් දක්වනවා. සිම්පල් T අකුරෙන් දක්වනවා. එතන මේකට සාධක දෙකක් බලපානවා කියපු නිසා සිම්පල් T අකුරු දෙකක් දානවා. ඊට පස්සේ මෙන්න මේ දෙවනි පරම්පරාව කියන්නේ F1 කියන පරම්පරාව මේක 100%ක් උස උනේ මේ දෙන්නගෙම සාධක එකතු වෙලා හැදිච්ච මෙන්න මේ වගේ ජීවියෙක් ඇති වෙච්ච නිසා. කැපිටල් T අකුරයි සිම්පල් T අකුරයි. එතන මෙතන ප්‍රමුඛ සාධකයේ තියෙනවා. ප්‍රමුඛ සාධක. මෙන්න මේ ප්‍රමුඛ සාධකයේ මගින් මෙන්න මේ නිලීන සාධකයේ යටපත් කරගෙන එයාගේ ලක්ෂණ ඉදිරියට පෙන්නන. ඔන්න ඔක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙයා මෙන්න මේ දේවල් ටික තමයි මෙතෙන්දි කිව්වේ. අපි ප්‍රසන්ටේෂන් එක බලමු. ඔයාලගේ ටියුට් එකෙත් ওই ටික මම දීලා තියෙනවා. මෙයා පරීක්ෂණය කරේ කොහොමද කියලා තමයි ඊළඟට අපි ලියන්න දෙන්නේ. හරි බලන්න මේ තියෙන උසහා මිටි ලක්ෂණ සම්බන්ධයෙන් මෙන්ඩල් අනුගමනය කළ ක්‍රියාමාර්ග. ඉස්සෙල්ලාම පළවෙනි වැඩේ තමයි මෙයාගේ නුමුහුන් උස ශාක සහ නුමුහුන් මිටි ශාක බෝ කර ගැනීම. හරි ඒක නම් කරා යා දෙමව්පිය පරම්පරාව P කියලා නම් කරා. ඊට පස්සේ උස ශාක මිටි ශාක පරපරාගණයෙන් ලබාගත් කරල් වලින් බීජ සිටුවීම. ඒ කියන්නේ උස ශාක නුමුහුන් උස ශාකයි මිටි ශාකයි පරපරාගණයට ලක් කරා. ඒ දෙගොල්ලෝ පරාගණයට ලක් කරලා අලුතෙන් බීජ හදාගෙන ඒක හිටෙව්වා. හිටෙවුවන් පස්සේ අලුත් ශාක ටිකක් බිහි වුණා. ඒ ශාක සියල්ලම උස ශාක විදිහට එයා දැක්කා. උස ශාක. හරි. ඒතර තමයි ප්‍රශ්නේ ආවේ කොහොමද මොකද උනේ දැන් අර මිටි කියන ලක්ෂණයට මොකද උනේ? මිටි කියන ලක්ෂණයට මොකද උනේ? මොකද මෙයා මේ නුමුහුන් මිටි ශාක හදාගන්නේ කාලයක් තිස්සේ පරාගණය කරලා 100%ක් මිටි වුණාම තමයි මිටි නුමුහුන් මිටි කියලා එයා ගන්න. එතකොට මේ ඒ ලක්ෂණයට මොකද උනේ මෙතෙන්ද? ඒ ලක්ෂණේ නැති වෙලාම ගියා. පේන්නෙම නැතුව ගියා. F1 පරම්පරාවේ. හරි. ඊළඟට F1 පරම්පරාවේ ශාක අතර ස්වපරාගණය සිදු කිරීම. එතකොට F දෙවනියට ආපු අර බීජ වලින් හටගත් අර F1 පරම්පරාව. මෙයාලගේ මේ ශාක ස්වපරාගණයට ලක් කරා. ඒ ශාක වලින්ම පරාගණය කරා. ඊට පස්සේ F2 පරම්පරාව හදාගත්තා. හරි. ඊට පස්සේ අන්න ඒකේ මෙයා දැක්කා උස කියන අර මිටි කියන ලක්ෂණය ආපහු ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ උස මිටි ශාක අනුපාතය ආසන්න වශයෙන් 3ට 1ක් වුණා කියලා කියනවා. ඒතර අර කොහොමද ආයේ මිටි කියන ලක්ෂණය ආවේ? ආයේ මිටි කියන ලක්ෂණය තුන්වෙනි පරම්පරාවට ආවේ කොහොමද කියන එක ප්‍රශ්නයක් වුණා. ඊළඟට F1 පරම්පරාවේ ශාක සියල්ල උස ඒවා වීමෙන් මිටි ලක්ෂණයට මොකද උනේ? මිටි ලක්ෂණයට මොකද උනේ? මෙන්ඩල්ගේ මතය අනුව උස කියන ලක්ෂණය ප්‍රමුඛ වෙලා මිටි කියන ලක්ෂණය නිලීන වුණා. ඒතර ඔන්න ඔය ලක්ෂණ කියන එක මෙන්ඩල් ජීවත් වෙච්ච කාලේ මේ ඥාන ගැන අවබෝධයක් නැහැ. ඥාන තාක්ෂණය ඊට පස්සේ වර්ණ දේහ ගැන DNA ගැන ඒව අවබෝධයක් නැහැ. ඒ කාලේ මෙයා කිව්වා මෙන්න මෙච්චරයි කිව්වේ ලක්ෂණ දෙකක් තියෙනවා උස සහ මිටි කියන. ඒතර උස කියන ලක්ෂණය මගින් මිටි කියන ලක්ෂණය යටපත් කරනවා. ඒතර උස කියන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය. මිටි කියන ලක්ෂණය නිලීන ලක්ෂණය කියලා මෙයා කිව්වා. හරි. ඒතර F1 පරම්පරාවේ අර උස කියන ලක්ෂණය පමණක් එන්න හේතුව උනේ මිටි කියන ලක්ෂණය මගින් උස කියන ලක්ෂණය යටපත් කරපු නිසා. හරි. එතකොට මේ ඊළඟට මෙන්ඩල් සිය පරීක්ෂණවලදී ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් එක් ලක්ෂණයක් බැගි.
ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් බැගින් ප්‍රවේණිගත වන ආකාරය සලකා බලන ලද නිසා ඒ ඒකාංග මුහුමක් ලෙස හැඳුන්වනවා. ඒතර මේ මෙයාගේ මුහුම, ඒ කියන්නේ මේවට කියන අපි මුහුම් කියලා. හරි? ඒතර මේ මුහුමට කියනවා ඒකාංගී මුහුම. මොකද එක ලක්ෂණයනේ බලන්න. එක ලක්ෂණය බලන්න. ඒක නිසා මේවට කියනවා අපි ඒකාංගී මුහුම කියලා. ඒතර මෙයාගේ ඔක්කොම පරීක්ෂණවල ලක්ෂණ ටික මෙන්න මෙතන තියෙනවා. මෙතන තියෙනවා. එතකොට මේ තියෙන්නේ එයා පරීක්ෂා කරපු පරස්පර ලක්ෂණ. බලන්න පුෂ්පවල වර්ණය. මුලින්ම ඇවිල්ලා තියෙනවා, මුලින්ම බලලා තියෙනවා දම් පාට සහ සුදු පාට. එතකොට F1 පරම්පරාවේ සියලුම දෙනා දම්. එතකොට මෙතන මේ ප්‍රමුඛ ලක්ෂණය මොකක්ද? සමොද්ද? පළවෙනි අවස්ථාවේ පුෂ්පවල වර්ණය කියන එකේ ප්‍රමුඛ ලක්ෂණය මොකක්ද? යටපත් කරගෙන පේන්න ගන්නේ F1 පරම්පරාවේ අර යටපත් කරගෙන පේන්න ගන්නේ ප්‍රමුඛ ලක්ෂණ. එතකොට මේකේ ප්‍රමුඛ ලක්ෂණය මොකක්ද? පුෂ්පවල වර්ණය දම් දම් පාට නේ. එතකොට දම් පාට ප්‍රමුඛයි. ඒකනේ මෙතන ප්‍රමුඛ වෙලා පේන්නේ. මෙතන දම් පාට විතරයි. 100%ක් දම් පාට. එතකොට F1 කියන පරම්පරාවේ පළවෙනි පරම්පරාවේ 100%ක්ම මල් දම් පාටයි. ඒක නිසා අපි කියන දම් පාට ප්‍රමුඛයි. ප්‍රමුඛ ලක්ෂණ. සුදු පාට යටපත් කරගෙන දම් පාට උඩට ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ F2 පරම්පරාව. F2 පරම්පරාව කියන්නේ මෙන්න මේ F1 පරම්පරාවේ කට්ටිය සෝපරාගණයට ලක් කරලා හදපු පරම්පරාව. මේකේ බලන්න දම් පාට 705කට සුදු පාට 224ක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 3ට 1යි. ආසන්න අනුපාතය 3ට 1යි. ඒතර ආපහු මෙන්න මේ සුදු කියන ලක්ෂණය ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ඔක්කොම මේ වගේ තමයි. බලන්න බීජවල වර්ණය කහ කොළ. ඊට පස්සේ F1 පරම්පරාව කහ පාටයි. ඒ කියන්නේ කහ පාට තමයි ප්‍රමුඛ ලක්ෂණේ. ඊළඟට කහ සහ කොළ කියන ඒවා 6022කට 2001ක් ඇවිල්ලා තියෙනවා. මෙයා මේ පරීක්ෂණය හරිම අමාරු පරීක්ෂණයක් වෙන්න ඇති නේ. මේවා ගණන් කරන්න නේ. 6000ක් 6000ක් විතර ගණන් කරනවා කියන්නේ කොච්චර මහන්සි වෙන්න ඇද්ද නේ. ඒ ලොකු මහන්සියක් වෙච්ච එක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගේ ඊටාම් විශිෂ්ට කියන්නේ මෙච්චර ලොකු මේ පරීක්ෂණයක් මෙයාට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ මහන්සිය. හරි? කැපවීම. ඒතර මේ ඒකෙත් බලන්න 3ට 1 අනුපාතයේ F2 පරම්පරාවේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කරල් වල හැඩය, කරල් වල පැහැය, ඊට පස්සේ පුෂ්ප පිහිටීම, ශාකයේ උස ඔන්න ඔය විදිහට හැම එකකම මෙතන තියෙන්නේ එතකොට ප්‍රමුඛ ලක්ෂණය තමයි. මේ ඔක්කොම ප්‍රමුඛ ලක්ෂණ. හරි? ඊට පස්සේ යටපත් වෙලා තියෙන්නේ නිලීන ලක්ෂණ. දැන් මේ හැම එකක්ම නිලීන ලක්ෂණ. හරි? එතකොට ඉස්මතු වෙලා පේන එක F1 පරම්පරාවේදී ඉස්මතු වෙලා පේන එක ප්‍රමුඛ ලක්ෂණය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. දැන් මේක ලියන්න ඕනේ. ඊට පස්සේ මේක ලියන්න ඕනේ. මේක ලියන්න ඕනේ. මේක ලියන්න ඕනේ. හරි ඒ ටික ලියන්න ඕනේ. අර හිස්තනක් තියනවා වලට. ඉස්සෙල්ලා මේක ලියන්න. උස හා මිටි ලක්ෂණ යුගල සම්බන්ධයෙන්. ඒතර උදාහරණයක් විදිහට අපි උස සහ මිටි ලක්ෂණ මෙන්ඩල් පරීක්ෂා කරේ කොහොමද කියන එක තමයි බලන්නේ. ඉස්සෙල්ලා මොක ලියන්න.
හරිනේ ඊළඟට යමු ඊළඟට මේ F1 පරම්පරාව හදාගත්තු විදිහ තමයි අර මුලින් දැම්මේ දැන් තියෙන මේ F2 පරම්පරාව හදාගත්තු විදිහ F2 පරම්පරාව හැදුවේ F පරම්පරාවේ කට්ටිය සෝපරාගණයට ලක් කිරීම සෝපරාගණයට ලක් කිරීමෙන් තමයි F2 පරම්පරාව හැදුවේ හරි එතකොට මේකේ F1 පරම්පරාවේ ශාක සියල්ලම උසේව වීම මේ කියන්නේ මෙන්ඩල්ට ආපු ප්‍රශ්නේ තමයි මේක. මේක තමයි ප්‍රශ්නේ මේ F1 කියන එක සියල්ලම උස වීමෙන් මිටි ලක්ෂණයට මොකද උනේ? නේ? එතකොට මේ මිටි ලක්ෂණය ආපහු F2 පරම්පරාවේදී ආවා. ඒව තමයි මෙයාට ආපු ප්‍රශ්න. ඊළඟට මේකත් ලියා ගන්න. මෙන්ඩල්සිය පරීක්ෂණවලදී ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් බැගින් පමණක් ප්‍රවේණිගත වන ආකාරය සලකා බලන ලද නිසා ඒ ඒකාංගී මුහුම ලෙස හැඳින්වේ. ලියන්නේ නැද්ද මේක? ලියන්නේ? කොහෙද සියාස විතරනේ වීඩියෝ ඔන් කරගෙන ඉන්නේ අනික් කට්ටිය ඔන් කරලා නැහැනේ මම ඉතින් කිව්වෙත් නෑ අද මට ටිකක්
ඒක හැබැයි ටියුට් එකේ තියෙන එකක්. හරි. ඔය ටියුට් එකේ තියෙන කමක් නැහැ දිල්ලි ඔය. ඔය ටියුට් එකේ තියෙනවා ඔයාලට දීලා. හරි. ටියුට් එක බලපුවම ඔයාලට තේරෙයි. ඔක ටියුට් එකේ දීලා තියෙනවා. එතකොට මේ මෙන්න මේ ටික මෙන්න මේ තමයි ඇත්තට මෙයා ගත්තු නිරීක්ෂණ ටික. මේ තියෙන ඇත්තම නිරීක්ෂණ ටික එයා ගත්තු මේ හැම එකකම බලන්න මේ F1 පරම්පරාවේදී 100%ක්ම මේ කට්ටිය ඇති වුණා. ඊට පස්සේ ඒ ලක්ෂණයක් එක ලක්ෂණයක් 100%ක්ම තිබුණා. ඒ ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. ඊළඟට මෙන්න මේ F2 පරම්පරාව. F2 පරම්පරාවේ අර යටපත් වෙලා තිබිච්ච ලක්ෂණයෙන් යම් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඕක ගැන තමයි ඊට පස්සේ මෙයා මේ කොහොමද මේක උනේ කියන එක තමයි ඊළඟට මෙයා පෙන්වන්නේ. හරි. එතකොට මේ මෙන්න මේ ටික මෙයා කිව්වා බලන්න F1 පරම්පරාවේදී ඒ කියන්නේ මෙන්න මේ F1 පරම්පරාව. මේකනේ F1 පරම්පරාව. එතකොට මේ F1 පරම්පරාවේදී මේ කලින් තිබිච්ච මෙන්න මේකේ තිබුණා ලක්ෂණ දෙකක් අපි මුහුම් කරනකොට අපි නොමුහුම් දම් පාටයි නොමුහුම් සුදු පාට තමයි ගත්තේ. මේක ගත්තොත් නොමුහුම් උස සහ නොමුහුම් මිටි. හරි. එතකොට ලක්ෂණ දෙකක් තියෙනවා. එතන මේ ලක්ෂණ දෙකෙන් එකයි ඉස්මතු වෙලා පේන්නේ F1 පරම්පරාව. එතකොට මේ F1 පරම්පරාවේදී ඉස්මතු වෙලා පේන ලක්ෂණය. මේක නම් උස. උස කියන ලක්ෂණය අපි කියන ප්‍රමුඛ ලක්ෂණය, මිටි කියන එක නිලීන ලක්ෂණය කියලා කියනවා. එතකොට ඒකට අපි දානවා මෙන්න මේ වගේ යටපත් කරගෙන F2 පරම්පරාවේදී එම නිල් ලක්ෂණ නැවත ඉස්මතු වේ. F1 පරම්පරාවේදී එක් ලක්ෂණයක් සම්පූර්ණයෙන් යටපත් වෙලා හරි. ඒතර F2 පරම්පරාවේදී එම ලක්ෂණය නැවතත් ඉස්මතු වෙලා තියෙනවා. ඒතර යටපත් වෙලා ඉස්මතු වෙච්ච ලක්ෂණය යටපත් වෙලා තිබිලා ආයේ ඉස්මතු වෙච්ච ලක්ෂණය ඒකට අපි කියනවා නිලීන ලක්ෂණය කියලා. හරිද? ඒකට අපි කියනවා නිලීන ලක්ෂණය කියලා. එතන මේක පරම්පරාවේ දෙකේදීම ලැබුණේ P පරම්පරාවේ තිබුණු ලක්ෂණ දෙකෙන් එකක් සහිත ශාක පමණයි. අතරමැදි ලක්ෂණ සහිත ශාක ලැබුණේ නැහැ. කියන්නේ මෙන්න මේක තමයි එතනින් කියන්නේ. එතනින් කියන්නේ මේ හැම අවස්ථාවකදීම F1 පරම්පරාවේදී ඊට පස්සේ F2 පරම්පරාවේදී ඔය එකකවත් අතරමැදි ලක්ෂණ තියෙන කට්ටිය හම්බුනේ නැහැ. ඒතකොට දැන් මුහුමට අපි ගත්තේ උසයි මිටි කියලා හිතන්න. උසයි මිටි තමයි මුහුමට ගත්තේ. ඊට පස්සේ පළවෙනි එකේ ආව උස කට්ටිය. හැබැයි අර උසයි මිටි අතරමැද කට්ටිය ආවේ නැහැ. උස කට්ටිය තමයි ආවේ. ඊළඟ එකේදී උස කට්ටියක් ආවා මිටි කට්ටියක් ආවා. ඒකෙදිත් අර අතරමැදි කට්ටියක් ආවේ නැහැ. ඒක තමයි කියන්නේ මෙන්න මේ හේතුන් නිසා මෙන්ඩල් කිව්වා මෙන්න මේ එක ලක්ෂණයක් තීරණය කරන්න සාධකයක් කියලා එකක් බලපානවා. ඒ සාධක දෙකක් තියෙනවා. සාධක දෙකක් තියෙනවා එක ලක්ෂණයක් තීරණය කරන්න. ඒතර උස කියන එක තීරණය කරන්න සාධක දෙකක් තියෙනවා. හරිද? ඒතර මේ සාධක දෙක මගින් තමයි උස කියන එක තීරණය කරන්නේ. ඒතර ඒ උස කියන එක තීරණය කරන්න සාධක දෙකක් අවශ්‍යයි. අන්නේ සාධක දෙක තමයි දැන් අපි බලන්නේ. බලන්න දැන් මෙතන පරම්පරා දෙකේදීම ලැබුණේ P පරම්පරාවේ තිබුණු ලක්ෂණ දෙකෙන් එකක් සහිත ශාක පමණයි. අතරමැදි ලක්ෂණ සහිත ශාක ලැබුණේ නැහැ. මේට හේතුව ගෙවතුමා ශාකයේ එක් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා එකිනෙකට වෙනස් සාධක දෙකක් තිබීම බව මෙන්ඩල් අදහස් කරා. ඒතර මෙන්ඩල් කිව්වා මේ උස සහ මිටි කියන ලක්ෂණය තීරණය කරන්න. එතකොට උස කියන එකයි උස නැහැ කියන එකයිනේ මිටි කියන්නේ. ඒතර උස සහ උස නැහැ කියන එක ඒ ලක්ෂණය තීරණය කරන්න එකිනෙකට වෙනස් සාධක දෙකක් බලපාන. එකක් තමයි ප්‍රමුඛ සාධකය අනිත් එක තමයි නිලීන සාධකය. ඒතර ප්‍රමුඛ සාධකයේ තිබුණොත් එහෙම ඒ ශාකයේ උස වෙනවා. නිලීන සාධකය යටපත් කරගෙන හැබැයි නිලීන සාධකයේ පමණක් තිබුණොත් ඒ ශාකයේ මිටි ශාකයක් බවට පත් වෙනවා. ඔයාලට ඕක ඉස්සරහට තේරෙයි අර රූපේ එහෙම අඳිනකොට තේරෙයි. හරිද? සටහන එහෙම අඳිනකොට ඕක තේරෙයි. ඊට පස්සේ මෙම සාධක නිරූපණය කිරීමට ප්‍රවේශ විද්‍යාවේදී සංකේත භාවිතා කරනවා. ප්‍රමුඛ සාධකයේ භාවිතා කරනවා ඉංග්‍රීසි කැපිටල් ලකුරක්. නිලීන සාධකයේ සඳහා ඉංග්‍රීසි සිම්පල් ලකුරක් දැක්වීම සම්මත ආකාරය. හරි? ඒතර බලන්න උස ලක්ෂණය සඳහා කැපිටල් T අකුර භාවිතා කරනවා. මිටි ලක්ෂණය සඳහා සිම්පල් T අකුර භාවිතා කරනවා. හරි? ඒතර උස ලක්ෂණයයි මිටි ලක්ෂණයයි කියලා ලක්ෂණ දෙකක් තියෙනවා. උස සඳහා
කැපිටල් T මිටි සඳහා සිම්පල් T. ඒතර ඇයි මේ කැපිටල් T භාවිතා කරේ? උස කියන එකට මෙයා මොන ලක්ෂණය නිසාද? උස කියන එක මොන ලක්ෂණය නිසාද කැපිටල් අකුර භාවිතා කරේ? හින්දි ප්‍රමුඛ සාධකයේ නිසා. උස කියන එක ප්‍රමුඛ සාධකයේ නිසා තමයි කැපිටල් T අකුර භාවිතා කරන්නේ. එතකොට කැපිටල් T අකුරක් තියෙනවා නම් අනිවාර්යෙන් එයා උසයි. සිම්පල් T අකුරක් තිබුණා කියලා වැඩක් නැහැ. මොකද මෙන්න මේකේ ලක්ෂණය තමයි පිටතට පෙන්වන්න ගන්න. මෙයා යටපත් වෙනවා. එතකොට මිටි ලක්ෂණය සඳහා සිම්පල් T අකුරයි උස ලක්ෂණය සඳහා කැපිටල් T අකුරයි භාවිතා කරනවා. ඊට පස්සේ සෑම ප්‍රවේණික ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් ඇති නිසා. එතකොට සෑම ලක්ෂණයකටම සාධක යුගලක් තියෙනවා. අපි හිතමුකෝ උසයි කියලා එක්කනේ. උසයි නම් කැපිටල් T අකුරු දෙකක් වෙනවා. සාධක යුගලක් වෙනවානේ. සාධක යුගලක් අවශ්‍යයි. එතකොට කැපිටල් T අකුරු දෙකක් වෙනවා. මිටි නම් සිම්පල් T අකුරු දෙකක් වෙනවා. හරි. ඒ විදිහට සාධක යුගලක් ඇති නිසා මේව ගන්න පුළුවන්. නුමුහුන් උස ශාක වලට කැපිටල් T කියලා දානවා. නුමුහුන් මිටි ශාක වලට සිම්පල් T කියලා දානවා. හරි. ඒතර මේ තියෙන්නේ මේ අර මෙන්ඩල් තාම මෙන්ඩල් කියන එක්කෙනා අර වර්ණ දේහ ගැනවත් ඊට පස්සේ ශුක්‍රාණු හැදෙන්නේ කොහොමද, ඩිම්බ හැදෙන්නේ කොහොමද, පරාග හැදෙන්නේ කොහොමද ඔය මුකුත් දන්නේ නැහැ. හරිද? මෙයා මේ තීරණය කරේ මෙයා දැකපු දේවල් වලින්. මෙයා දැක්කේ මේ අර ශාකයේ ලක්ෂණය තීරණය කරන්න මොකක් හරි සාධක දෙකක් බලපානවා. එයා සාධක දෙක කොහෙන්ද එන්නේ කියලාවත් දන්නේ නැහැ. හරිද? මේ සාධක දෙක එකක් අනික් එක යටපත් කරගෙන හැදෙනවා. ඒ යටපත් කරගෙන එන එක්කෙනා මේ ප්‍රමුඛ සාධකයේ යටපත් වෙන එක්කෙනා නිලීන සාධකය කියලා තමයි කිව්වේ. ප්‍රමුඛ සාධකයට කැපිටල් T දැම්මා, නිලීන සාධකයට සිම්පල් T දැම්මා. හරි? ඒතර එක ලක්ෂණයක් තීරණය කරන සාධක දෙකක් අවශ්‍ය නිසා මෙන්න මේ අකුරු දෙකක් භාවිතා කරලා තියෙනවා. එච්චරයි එයා කරන්නේ. හරි? ඊළඟට මිටි ලක්ෂණේ නිලීනව තියෙනකොට මිටි ලක්ෂණේ නිලීනව තියෙනකොට උස ශාක. ඒ කියන්නේ අර F1 පරම්පරාව. ඒ කියන්නේ මෙන්න මේ පරම්පරාව. මෙන්න මේ පරම්පරාව බලන්න F1 පරම්පරාව. එතන මේකේ උස කියන ලක්ෂණේ තියෙන්නේ. දම් පාට කියන උස කියන ලක්ෂණේ තියෙන්නේ. sorry දම් පාට කියන ලක්ෂණේ තියෙන්නේ. දැන් මෙතන බලන්න උස කියන ලක්ෂණේ තියෙන්නේ. හැබැයි මේ උස කියන ලක්ෂණේ ආවේ මිටි කියන ලක්ෂණේ යටපත් කරගෙන. එතන අනිවාර්යෙන් මිටි ලක්ෂණෙත් මෙයාගේ තියෙනවා. ඒ වුණාට යටපත් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක අපි මෙන්න මෙහෙම දක්වනවා ඒක. මෙන්න මේ විදිහට දක්වනවා. කැපිටල් T සහ සිම්පල් T කිය. ඊළඟට බලන්න මෙතන තියෙනවා මේ සාධක යුගල එක සමාන අවස්ථාවලදී කියලාට කැපිටල් T සිම්පල් T තියෙනකොට අපි කියනවා සමයුග්මකයි කියලා. එතකොට මේ තියෙන්නේ අපිට මේක තව විදිහකට කියන්න පුළුවන් නුමුහුන් උස සහ නුමුහුන් මිටි කියලා. ඒක තව විදිහකට කියන්න පුළුවන් සමයුග්මක කියලා කියන්නත් පුළුවන්. සමයුග්මක. හරිද? එතකොට සමාන සාධක දෙකක් තියෙනවා නම් සමයුග්මක කියලා තමයි කියන්නේ. එතකොට සාධක යුගල එකිනෙකට වෙනස් නම් ඒකට අපිට කියන්න පුළුවන් විෂම යුග්මක කියලා. විෂම යුග්මක අවස්ථාව. ඒතකොට විෂම යුග්මක කිව්වහම විෂම යුග්මක කියන වචනේ තිබිච්ච ගමන් ඔයාලා දැනගන්න ඕනේ කැපිටල් අකුරකුයි සිම්පල් අකුරකුයි තමයි එතන තියෙන්නේ. හරි සාධක දෙක එකක් ප්‍රමුඛ එකක් නිලීන කියලා තේරුම් ගන්න ඕනේ. සමයුග්මක කිව්වොත් හරි එක්කෝ ප්‍රමුඛ සාධක දෙකක් එක්කෝ නිලීන සාධක දෙකක් තමයි තියෙන්නේ. හරි. ඒතර ඔන්න ඔය ටික මම මේ අද මෙතනින් එහාට තව දුරටත් කරන්න කියලා බැලුවේ මට ඊරෑ නිින්දක් නැහැ මට දැන් මේ හිටගෙනත් නිින්ද යන ටයිප් එකක් තියෙනවා. හරි? අදට මම මේ පන්ති නවත්තන්න කරගෙන යන්න අමාරුයි දැන් මේ කියන කොට දැන් අර වෙලාවේ කරන්න නාලාපු ගමන් කරන්න පුළුවන්කම තිබුණා මේ එන්න පොඩ අමාරු වෙගෙන යන්නේ. කියලා පැයක් විතර තමයි නිදාගත්තේ. අද නම් පන්ති නවත්තන්නම් දැන්. අපි ඊළඟ සතියේ කරමු. හරි? මේ
ඔයාලා මම මේ ටියුට් එක බෙදා ගන්න මේ පේපර් මේ පාඩම ආපහු මුලක ඉඳලා මම කරගෙන යන්න ලබන සතියේ මුලක ඉඳලා කියන්නේ ඔක්කොම නෙමෙයි මතක් කරගෙන යන්න අද දීපු නෝට් එක ලියා ගන්න. හරි. හරි. ඉඳි ගෙදර පන්තිය කරන එක මේ වෙලාව තමයි ප්‍රශ්නේ. හරි. ඒක බලන්න ඕනේ මේ හදාගන්න. අපි ඒකත් කතා කරගමු පස්සේ. හරි. අපි පන්තිය අදට නවත්තමු මේ අර ධාරා විද්‍යුතයේ පේපර් එක ඊළඟ දවස් වෙනකොට කරලා තියෙනවා. හරි. අදට අපි පන්තිය නවත්තමු හැමෝටම අයබෝවන්.